තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මිස්. අපි දැන් සිල් සමාදන් වෙමු ඉස්සෙල්ලාම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සමාදන් වූ ශීලය ශීල විසුද්ධිය පිණිසද උතුම් නිවන් සුව පිණිසද හේතු වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය වූ සදා වන්දනීය වූ අප ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තෙරුවන් සරණයි. කර්මස්ථාන නිर्देशය. කර්මස්ථාන නිर्देशය කියන පාඩම තමයි අද පටන් ගන්න තියෙන්නේ. විපාංගවල ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට කර්මස්ථාන කියන එක තේරෙනව නේද? කර්මස්ථාන කියන්නේ දැන් භාවනාවකදී අපේ යෝගාවචරණ වහන්සේලා භාවනාවකදී අපි කර්මස්ථාන ලබා ගන්න ඕන. භාවනාවකට අරමුණක් ස්වාමීන් වහන්සේගෙන් අපේ ගුරු දැනට ඉතින් මේ ලෝක අපට ඉන්න ගුරුවර ස්වාමීන් වහන්සේලා කර්මස්ථානාචාර්යයන් වහන්සේලා මැඩම් ඔබතුමියගේ මයික් එක මියුට් වෙලා සමා වෙන්න. දැන් හරි. එතකොට මේ ශීලය දැන් ශීලය හුඟක්ම පැහැදිලිව උපවැටිලා මේ උන්වහන්සේගේ ශීල ස්ථාවර වෙනවා දූතාංග පරිහරණයේදී. ඉතින් දූතාංග පරිහරණය නිසා ලැබිච්ච සියලුම ගුණත් ඇතිව තමයි දැන් මේ කර්මස්ථාන ලබාගෙන සමාධි භාවනාව වඩන්නට උත්සාහ කරන්නේ. දැන් මෙතන මේ අපි දන්නවා මේ අපි ඉස්සෙල්ලා පැහැදිලි කරානේ මේ විසුද්ධි මාර්ගයේ මාතෘකාව සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. ඒකත් මතක් කරගන්න. දැන් සීලේ පිටලා ඉන්න යෝගාවචරණ වහන්සේ සීලේ පිටලා ඊට පස්සේ තමයි උන්වහන්සේලා මේ කර්මස්ථාන ලබාගෙන ඒ අනුව මේ භාවනානුයෝගීව භාවනාවෙන් තමන් වහන්සේගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට උත්සාහ කරන්නේ. එතකොට ඒ අනුව තමයි දැන් මේ කර්මස්ථාන ලබා ගන්න ඕනේ. ඉස්සර මේ කාලේ නම් දැන් අපි ඉස්සෙල්ලා කියමු සමාධිය කියන්නේ මොකක්ද කියලා. සමාධි ලබා ගැනීමට තමයි කර්මස්ථාන උවමනා කරන්නේ. ඒක නිසා ඉස්සෙල්ලා අපි සිත පුහුණු කරනවා, සිත වඩනවා කියන කාරණේදී මේ සමාධි ගැන පොඩි වැටහීමක් ලබා ගන්න ඕන නිසා පොතේ අපිට මේ විදිහට මඟ පෙන්වීමක් කරනවා. ඉස්සෙල්ලා කියන්නේ සමාධි නම් කිම?
දැන් මේ කියන හැම ප්‍රශ්නයක් එකම අපිට විභාගයේදී ප්‍රශ්න ලැබෙනවා. ඉතින් සමාධි නම් කිම කියලා ඉස්සෙල්ලා කියන්නේ. එතකොට කියනවා මේ සමාධි එක එක ආකාර තියෙනවා. අපි දන්නවනේ කර්මස්ථාන 40ක් තියෙන බව අපි දන්නවා දැනටම. එතකොට මේ සමාධි කියන්නේ මේ සමාධි දැන් මේ වෙලාවේ මේ නෙවික අපි උන්ට සමාධිය කියන්නේ මේ කුසල් සිතේ එකඟතාවයට තමයි ඒකාග්‍රතාවයට තමයි සමාධි කියලා කියන්නේ. කුසල් සිතේ ඒකාග්‍රතාවය. දැන් ඒකාග්‍රතාවය ලබා ගන්න පුළුවන් අකුසලයකට උනත්. ඒ කියන්නේ මුවා දුරට දැන් සැලසුම් කරලා කරන වැරදි වැඩ තියෙනවා. ඉතින් ඒකත් යම්කිසි එක ඒකාග්‍රතාවයට ප්‍රමිල්ල ඒගොල්ලෝ වැරදි කරන්නේ. මොකද ඒක නෙයි මෙතනින් අදහස් කරන්නේ කුසල් සිත් පිළිබඳව ඒකාග්‍රතාවය තමයි සමාධි කියලා කියන්නේ. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට සමාධිය කියන්නේ මොන කරුණක් නිසාද කියලා මේ සමාධිය කියලා කියන්නේ චිත්තචෛතසිකයන් විසිරෙන්නේ නැතිව ඊටමත් මේ එකම අරමුණක සිත පිහිටුවා ගැනීම තමයි සමාධිය කියන්නේ. මේ දිගටම භාවනාව කරනකොට තමයි මේ தત્ත්වය එන්නේ. එකපාරට සමාධියක් ලැබෙන්නේ නැහැ. පුරුදු පුහුණු කෙනෙකුට තමයි ඊටමත් ඉක්මනින් සමාධි தત્ත්වයට එන්නේ. ඉස්සෙල්ලාම සිත යම්කිසි අරමුණක චිත්තචෛතසික එක විදියකට කුසල අරමුණක සිත පිහිටුවා ගන්නට ඕන. වික්ෂිප්ත වෙන්නේ නැතිව කැළඹෙන්නේ නැතිව සිත අරමුණේ පිහිටුවා ගැනීම. මේක තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයෝ එකම අපි බාංගක් දෙන අපි භාවනා පොඩ්ඩක් හරි පුහුණු කරලා තියන අය නේ පොඩ්ඩක් හරි අපි පැයක් දෙකක් හරි භාවනාවේදී සිත එකඟතාවයට පත් වෙන බව පොඩ්ඩක් හරි අදහසක් හැම දිනාටම ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ දැන් අපි භාවනාවට වාඩි වෙන අවස්ථාවේ තියෙන සිතක් නෙවෙයි අපි භාවනාව පැයක් හෝ කරලා ඉවර වෙනකොට අපිට දැනෙන්නේ. සිත අපිට දැනෙනවා යම්කිසි ඒකාග්‍රතාවය කියන්නේ යම්කිසි සංසුන් භාවයකට පත් වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ මෙහෙම නෙවෙයි දීර්ඝ වශයෙන් භාවනා කරන්න ඕනේ. ඇත්තටම දීර්ඝ වශයෙන් භාවනා කරනකොට තමයි මේ தත්වයන් එන්නේ. මොකද සාමාන්‍ය අදහසක් තියෙන්න ඕන. සිත තමාගත් අරමුණේ මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. ඒ වගේ ඒ අරමුණක සැලෙන්නේ නැතිව එකම අරමුණෙහි වික්ෂිප්ත වෙන්නේ නැතුව අන්න එහෙම සිත පැවතීම තමයි මෙතන සමාධිය සමාදානය කියලා කියන්නේ. සමාදාන වෙලා තමයි පස්සේ තමයි ලැබෙන්නේ මේ සමාධි තත්වය. ඒක තව ගොඩක් දුර යන්න ඕනේ පුරුදු පුහුණු වන ආධුනික කෙනෙකුට. ඉතින් මේ සමාධියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා අපිට වෙන් කළා කරුණු දක්වන්න පුළුවන්. දැන් ලක්ෂණය තමයි සිත විසිරෙන්නේ නැතුව තිබීම. සමාධියේ තියෙන ලක්ෂණය තමයි සිත විසිරෙන්නේ නැතිව තියෙන ගතිය. සිතේ සංසුන්කම නොසන්සුන්කමක් නේ අපේ සිතේ තියෙන සාමාන්‍ය ජීවිතේදී අපේ තියෙන නොසන්සුන්කමක් හැමතිස්සෙම. අපිට විවිධ වැඩ කොටස් තියෙනවා, විවිධ කාර්යයන් තියෙනවා. අපේ ජීවිතයේ දවස තුල ඉටු කරගන්නට ඒ වගේ විවිධ අපේක්ෂා බලාපොරොත්තු තියෙනවා. ඒ ඔවත් එක්ක සිත කැළඹිලා තියෙන. සිත එකම අරමුණ නැහැ. සිත වික්ෂිප්ත භාවයෙන් තුරන් වෙන එක නැති වෙන එක තමයි සාමාන්‍ය ලයිප කියලා. අවික්ෂේප කියලා. එතකොට මෙතන රසය කියන්නේ නොසන්සුන් බව එතන නැති කිරීම. නොසන්සුන් බව නැති කිරීම තමයි රසය. ලක්ෂණය සිත විසිරෙන්නේ නැති බව. රසය කියන්නේ නොසන්සුන් බව නැති වෙලා දැන් නැති කිරීම. එතකොට රසය කියන්නේ ඒක තමයි. එතකොට පච්චුපට්ඨානය කියන්නේ මේ අවස්ථාවේදී තියෙන తত্ত্বය. එතකොට පච්චුපට්ඨානය කියන්නේ හම්පා වෙන්නේ නැතිව සිතේ තියෙන දෙයක් මුගක් වෙලාවට විශේෂයෙන්ම අකුසල සිතේ නම් උද්දච්චය තියෙනවාමයි. ඉතින් එහෙම නැතුව අර සිතේ අපිට තියෙන ගති අපේ සිතට විසිරෙන ගතියක් තියෙනවා. ඒක නැති වෙලා තියෙන වැටහෙන ආකාරය තමයි පච්චුපට්ඨාන කියන්නේ. ඒ කියන්නේ ඒ භාවනාව පටන් ගන්නකොට භාවනාවේදී වැටහෙන ලක්ෂණය, සිතට වැටහෙන ලක්ෂණය. එතකොට මේ
පදට්ඨානය කියන්නේ ඒ චිත්ත ස්වභාවයෙන් ලැබෙන සුඛය සුවය. දැන් භාවනා කරපු කෙනෙකුට දන්නවා භාවනා කරපු ඕන කෙනෙක් දන්නවා පුදුම සුවයක් තියෙන්නේ මේ භාවනාව කරනකොට. භාවනාවක් කරනකොට ඒ භාවනාව හරියට අරමුණ පිහිටලා ඒ කටයුතු කරනකොට පුදුමාකාර සුඛ ගතියක් දැනෙනවා. මේ අපි වෙනත් සාමාන්‍ය ජීවිතයේදී ලැබෙන සුඛය වගේ නෙවි. ඒ සුවය ඊටමත් මේ සුවයම කියලා කියන්න පුළුවන්. ඒක තමයි මේ පදට්ඨානය වෙන්නේ. දැන් මේ කරුණු හතර මේ ධර්මයේ හැම කරුණකදී මේ ලක්ෂණ හතර මේ විස්තර වෙනවා. රස ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මේකේ අර්ථ තේරෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට ඒ සමාධිය පිළිබඳව මේ කාරණා හතරත් තේරුම් ගන්න. එතකොට සිත ඊටම සමාධිල සූපත් භාවයෙන් තියෙනවා. දැන් මේ භාවනාවේදී උගන්වනවා මේ සූපත් භාවයටත් වශී වෙන්න එපා කියලා. මේ සූපත් භාවයට ඇලුනොත් භාවනාව කැඩෙන්න පුළුවන්. ඒක නිසා මේ සූපත් භාවයට ඇලෙන්නේ නැහැ. කර්මස්ථානය අනුව ඊට පස්සේ දිගටම ඒ භාවනාවේ යෙදෙන එක තමයි කරන්න ඕන ගුරු උපදේශ අනුව. එතකොට මේ ඊළඟට තියෙන සමාධිය කී වැදෑරුම්ද? ඒ කියන්නේ කී ආකාරයකට සමාධිය විස්තර කරන්න පුළුවන්ද කියන එක. එතකොට අවික්ෂේප කියන ලක්ෂණයෙන් අවික්ෂේප කියන්නේ සිත විස්තීර්ණ වෙලා යන්නේ නැහැ. සිත එකඟ තත්වයෙන්පත් වෙනවා. ඒ ආකාරයෙන් සමාධිය එක ආකාරයක් කියනවා. එක ආකාරයෙන් කියනවා ඉස්සෙල්ල කරුණු වගේම තමයි එක ආකාරයෙන් කියනවා ආකාර දෙකෙන් විස්තර වෙනවා. ඒතර සමාධිය එක ආකාරයෙන් කියනවා නම් අවික්ෂේප ලක්ෂණය. විසිරෙන්නේ නැති ස්වභාවය තමයි එක ආකාරයෙන් කියනවනම්. එතකොට දෙආකාරයෙන් කීපයක් තියෙනවා සඳහන් වෙනවා. දෙආකාරයෙන් උපචාර සමාධි අර්පණා සමාධි මේවා වෙනම විස්තර කරනවා. උපචාර සමාධි අර්පණා සමාධි කියලා දෙආකාරයෙන් තියෙන උපචාර සමාධි අර්පණා සමාධි ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි සප්පීතික සමාධි නිප්පීතික සමාධි සුඛ සහගත සමාධි උපේක්ඛා සහගත සමාධි මේ විදිහට තියෙනවා. හතර ආකාරයකට මේ දෙවැදෑරුම් බව හතරක් දෙවැදෑරුම් අංග හතරක් විදිහට සමාධිය විස්තර වෙනවා. දැන් මේ දෙනවන ස්වභාවය ඒක දැන් විදිහට විස්තර වෙනවා. අපි ඒවා පිළිවෙලට යමු. දැන් මේ නම් වශයෙන් කිව්වේ. එතකොට මේ වික්ෂේප නැති බව තමයි එක් ආකාරය. එතකොට දෙආකාරයෙන් තියෙනවා මම කොනේ කරුණු තුනක් තියෙනවා. දෙආකාරයෙන් උපචාර සමාධි අර්පණ සමාධි තමයි පළවෙනි කරුණය. දැන් අපි භාවනා කරන මේ කමඨාන තියෙන කීපයක්ම අපි දන්නවනේ මේ සම 40 කර්මස්ථාන සඳහන් වෙනවා. ඉතින් තියෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණ සති, ආහාරේ පටික්කුල සංඥා, චතු ධාතු අවස්ථාන කියලා දස කර්මස්ථානයක් තියෙනවා 10ක්. මේවයින් ලැබෙන මේ ඒකාග්‍රතාවය දැන් මේ බුද්ධානුස්සතිය අපි හොඳට හුරු පුරුදුනේ බුද්ධානුස්සතිය. ඒ බුද්ධානුස්සතිය මේ ඔක්කොම මේ වඩන්න පුළුවන් භාවනා මේ ඕනෑම කෙනෙකුට බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සම්බන්ධව ඒ ගුණයන් සිහිපත් කරමින් සිත ඒකාග්‍රතාවයකටපත් වෙන්නට කටයුතු කිරීම. හරි වැදගත් බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩන්න දෙනවා දවසක්ම විතර. දවසක් විතර බුද්ධානුස්සතිය වඩන්න කියනවා. ඒ කියන්නේ එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ම සිහිපත් කරලා අපේ හිතත් බුදුමැදුරක් වගේ වෙනවා. ඒ කියන්නේ මේ පුදුම විදියට මේ ඒ ධර්මය අපේ කාරණා හිතේ වැඩෙනවා. බුදුහාමුදුරුවෝ ගැන තමයි අපි සිහිපත් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණයන් ගැන, අසම සම ගුණයන් ගැන අපි සිහිපත් කරන්නේ දිගටම බුද්ධානුස්සතිය වඩනවා. එතකොට මේ බුද්ධානුස්සතිය වඩනකොට මේ දැන් දස කර්මස්ථාන වලින් පළමුවෙනි කාරණේ තමයි බුද්ධානුස්සතිය. පළමුවෙනි කර්මස්ථානය. එතකොට දැන් මේ බුද්ධානුස්සතිය වඩනකොට ඒක හොඳ හුඟක් දනාට හැම දිනාටම වගේ හුරු පුරුදුයි. ඒක බුද්ධානුස්සතිය.
ඉතින් වඩනකොට අපිට තමන්ට තේරෙනවා කොච්චර සිත සූපත් භාවයකට පත් වෙනවද සිත එකඟතාවයට පත් වෙනවද වෙන කරුණ වලට මොනවත් සිත යන්නේ නැහැ ටිකක් වෙලා යනකම් අර මේ භාවනාව ආධුනික කෙනෙකුට ටිකක් වෙලා යනකම් මේ කාරණේ හිත පිහිටන්නේ නැති ගතියක් තියෙනවා නමුත් දිගටම භාවනාව වඩනකොට මේ එකඟතාවයකටපත් වෙනවා එතකොට අන්නේ දස කර්ම දැන් බුද්ධානුස්සති වගේම අනිත් තව 9ක් තියෙනවා. මේ දස කර්මස්ථාන වලින් ලැබෙන එකඟතාව ඊළඟට දැන් අර්පණා සමාධිය කියන්නේ අපිට මේ ධ්‍යාන මට්ටමට එන අවස්ථාවට මේපත් වෙන තත්වයනේ. අන්න ඊට පස්සේ ලැබෙන ඊට ඉස්සෙල්ලා ලැබෙන ඒකාග්‍රතාවයට කියන උපචාර සමාධිය. මේ කර්මස්ථාන වඩනකොට සිතේ ලැබෙන එකතාවයේ ඒකම ඒකාග්‍රතාවයේ අර්පණා වලට පළමු. අර්පණා කියන්නේ විශේෂ ධ්‍යාන තත්වයට පත්වන්නට සමාධිපත් වීම ඊට පළමු ලැබෙන සමාධි තත්වයට සිතේ තියෙන ඒකාග්‍රතාවයට කියන උපචාර සමාධිය කියලා. මේ උපචාර සමාධිය බොහෝ දෙනාට ඇත්තටම හුඟා දෙනාට ඒක ලබා ගන්න පුළුවන් දෙයක්. උපචාර සමාධිය කියන්නේ ඒ අරමුණේ කර්මස්ථානයේ හරියටම සිත පිහිටවීම. එතකොට මේක තමයි උපචාර සමාධිය කියන්නේ. කියන්නේ මේ දැන් මේ අර්පණා කියන එක ඊට වඩා හුඟක් උසස් තත්වයක්. ඒ අර්පණාවට පළමුව ලැබෙන ඒකාග්‍රතාවය තමයි උපචාර සමාධිය කියන්නේ. ඒතර අර්පණා සමාධිය කියන්නේ මේ උපචාර සමාධියෙන් පස්සේ ලැබෙන සමාධිය. ඒ කියන්නේ දැන් ප්‍රථම ධාන ආදී ධාන ලබන්න දෙදිගටම මෙහිම භාවනා කරනකොට ධානයන් ලබන්න පුළුවන්. අපි මේ ඔය රූපාවචර සිත් කියන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න තියෙන ප්‍රථම ධානය. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය සතර ආකාරයෙන් බලනකොට ඊළඟට පංචම ධානය තියෙනවා පස් ආකාර වශයෙන් බලනකොට මේ ධානවල ප්‍රථම ධාන දැන් මේ පරිකර්ම කරලා ඒ කියන්නේ භාවනාවටම සිත යොදවලා සිත වඩලා ඊට පස්සේ ප්‍රථම ධානය ලබන්න පුළුවන්. ප්‍රථම ධානයේදී ධාන අංග පහක් තියෙනවනේ. අපි මම කියන්න හැදුවේ ඒකයි රූපාවචර සිත්වලදී අපි ඉගෙනගෙන තියෙනවා. රූපාවචර සිතට ධානාංග රූපාවචර ප්‍රථම ධාන සිතේ ඒ ධානාංග පහම තියෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ඒ ධානාංග පහ. ඉතින් මේ අනුව මේ අංග පහම තියෙනවා ප්‍රථම ධානයේට. එතකොට ඒ ප්‍රථම ධානය ධාන ලබන තත්ත්වය තමයි අර පරිකර්ම උපචාර සමාධියෙන් පස්සේ ඒ ධාන ලබන තත්ත්වයටපත් වෙන සිතට තමයි මේ අර්පණා සමාධි කියලා කියන්නේ. ඉතින් ඒ අර්පණා සමාධිය පිළිබඳව පස්සේ විස්තර වෙනවා. දැනට මේ විදිහට ඉගෙන ගන්න. උපචාර සමාධි කියන්නේ මූලික වශයෙන් ධානය භාවනා කරනකොට ලැබෙන තත්ත්වය. අර්පණා සමාධි කියන්නේ ඊට ඉහළ ධානාංගත් සමගම ලැබෙන සිතේ ඒකාග්‍රතාවයට කියනවා අර්පණා සමාධිය කියලා. ඒක අර්පණා සමාධිය වෙනම පස්සේ විස්තර වෙනවා. ඊළඟට දැනට මේ විදිහට මේ ප්‍රථම ද්විකේ මේකයි. පළවෙනි දෙක සමාධි දෙක පළවෙනි දෙක. එතකොට මේ දෙවදෑරුම් සමාධි වලින් පළවෙනි තමයි උපචාර සමාධි සහ අර්පණා සමාධි. ඊළඟ දෙවෙනි ද්විකය දෙවදෑරුම් දෙවෙනි සමාධිය ලෞකික සමාධි හා ලෝකෝත්තර සමාධි. එතකොට අපි දන්නවා අපි කාම භවයේ රූප භව අරූප භූමියෙහිම කුසල සිතේ ඒකාග්‍රතාවය තමයි ලෞකික සමාධි කියලා කියන්නේ. එතකොට කාම රූප කියන්නේ කාමාවචර වශයෙන් මේ සමාධියටපත් වෙනවා. රූපාවචර වශයෙන් අරූපාවචර වශයෙන්. ඒ කියන්නේ මේ රූපාවචර තත්ත්වයට යනකොට ඊටමත් උසස් සිත් විශාල කුසල සිත් ඒවා. එතකොට මේ සිත්වල එකඟතාවය තමයි ලෞකික සමාධි කියලා කියන්නේ. ලෝකෝත්තර තත්ත්වය නෑ. ලෝකෝත්තර තත්ත්වයට එන්න තව එහාට යන්නේ. එතකොට මේව ලෞකික සමාධිය. ඒක මතක තියාගන්න. කාමාවචර, රූපාවචර, අරූපාවචර තුන් භූමියේ ඒ කුසල සිතේ ඒකාග්‍රතාවය තමයි
ලෞකික සමාධි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මේ ලෞකික සමාධි ලෝකේ පැවතුණා. ඉන්දියාවේ පැවතුණා. අරූපාවචර ධ්‍යාන ලැබු තාපසතුමන්ලා වාසය කරා. අපි දන්නවා ආලාරකාලා මුද්දකාරාම කියන මේ අරූපාවචර ධ්‍යානලාභීන් වෙත බුදුහාමුදුරුවෝ පැමිණියා. බුදුසත්යන් වහන්සේ පැමිණියා. පැමිණලා ඒයින් උන්වහන්සේ දැනගත්තනේ මේ නිවන සසරේ කෙලවර මෙතන නැහැ කියන එක. ඊට පස්සේ තමයි උන්වහන්සේ නැවත තමන් වහන්සේ සත්‍ය සොයා පිටත් වෙලා ගියේ. එතකොට මේවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකයේ තිබුණු සමාධි තමයි මේ ලෞකික සමාධි. රූපාවචර අරූපාවචර දක්වාම තිබුණා. ඊළඟට මේ ආර්ය මාර්ග සෝවාන් සකෘදාගාමි අනාගාමි ලෝකෝත්තර මේ අරිහත් කියන මේ තත්වයන්දී මේ මාර්ග ඵල සම්බන්ධව මෙන්න මේ මාර්ග සම්බන්ධව මාර්ග සිත්වල එකගතාවයට තමයි ඒකාග්‍රතාවයට තමයි ලෝකෝත්තර සමාධි කියලා කියන්නේ. සෝවාන් ආදී මාර්ග වල තියෙන මාර්ග ආර්ය මාර්ගයන්හි එකගතාවය තමයි ලෝකෝත්තර සමාධි කියන්නේ. මේ ලෞකික සමාධි ඊට ගොඩක් ලෝක සමාධි වලට ගොඩක් එහා තමයි ලෝකෝත්තර සමාධිය. ඉතින් ඒක දන්නෝනේ අපි බුදුරජාණන් වහන්සේ කොච්චර වෙහෙස වුණාද මේ ලෝකෝත්තර තත්ත්වය ලබා ගන්නට. දැඩි වෙහෙසක් කරගෙන දැඩි භාවනාවේ යෙදিলা තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ. ඒක නිසා මේ දෙකේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලෞකික සමාධි හා ලෝකෝත්තර සමාධි. ඊළඟ තුන්වෙනි ද්විකය තමයි සප්පීතික සමාධි, නිප්පීතික සමාධි. සප්පීතික සහ නිප්පීතික. දැන් අපි දන්නවා චතුස්කණය පංචකණය කියන එක තේරෙනව නේද? දැන් ප්‍රථම, ද්විතීය, තතිය, චතුර්ථ කියන ධ්‍යාන හතර මේ තමයි චතුස්කණය වශයෙන් කියන්නේ. පංචකණය වශයෙන් කියනකොට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ කියලා පස් ආකාරයක. මෙතන මේ ධ්‍යාන ලැබෙන ආකාරයේ මුංචි වෙනසක් තමයි තියෙන්නේ. දැන් චතුස්කණය වශයෙන් ගත්තම මම අර ඉස්සර කොනේ ධානාංග පහක් තියෙනවා කියලා විතක්ක විචාර කවුද දන්නවා? එක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහේ දැන් දෙවෙනි ධානය ලබන අවස්ථාවේදී විතක්ක විචාර දෙකම එකවර ඉවත් වෙනවා. ဒုတိ ය ධානයට මේ යෝගාවචරන් වහන්සේට තියෙන්නේ පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග තුන පමණයි. ඒකයි ඒ චතුක්ෂණ පංචකණය වශයෙන් ගන්නකොට තියෙනවා පළවෙනි ධානය දෙවෙනි ධානය ලබනකොට විතක්කය ඉවත් වෙනවා. විතක්ක කියන අංගය ඉවත් වෙලා විචාර පීති සුඛ ඒකාග්‍රතාව. එතකොට තුන්වෙනි ධානයේදී විතක්කයත් ඉවත් වෙලා විචාරයත් ඉවත් වෙලා පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන. ඊළඟ ධානයේදී සුඛ ඉවත් වෙලා විතක්ක විචාර පීතිත් ඉවත් වෙලා සුඛ ඒකාග්‍රතාව. ඊ හතරවෙනි ධානයේදී විතක්ක විචාර පීති උපේක්ඛා ඒකාග්‍රතාව. උපේක්ඛා ඒකාග්‍රතාව යන්නේ පස්වෙනි ධානයේටනේ. පස්වෙනි ධ්‍යානෙ. සුඛ ඒකාග්‍රතාව ඊට පස්සේ පස්වෙනි ධානයට එනකොට උපේක්ඛා ඒකාග්‍රතාව. සුඛයත් ඉවත් වෙනවා. මම අර කියුනේ සුඛයක් දැනෙනවා කියලා. සුඛ ස්වභාවයක් දැනෙනවා භාවනාව සමාධිය වඩනකොට. මෙන්න මේ සුඛයටත් මිනිස් සමහර යෝගීන් වහන්සේලා මේ සුඛයට ඇලෙනවා. ඒ ඇත්තටම කය සිත දෙකම සංසිඳිලා තියෙන්නේ. කයත් සංසිඳිලා සිතත් සංසිඳිලා මේ අවස්ථාවේ බුදුම විවේක සුවයක් දැනෙනවා. ඒ ධානයේදී. ඒක නිසා මේ සුඛයට ඇලෙන්න එපා කියන කර්මස්ථානසෙලා උපදෙස් දෙනවා. ඒ කියන්නේ සුඛයට ඇලුනොත් ආයෙත් එතනින් භාවනාව බිඳෙනවා. ඒ සුඛයත් ඉවත් කරනවා. ඊට පස්සේ තමයි උපේක්ඛා ඒකාග්‍රතාව තත්ත්වයට පත්වන්නේ. ඒ විදිහට ඒ සප්පීතික සමාධි කියන්නේ මෙන්න මේ ධාන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධාන තුනෙහි පවත්නා ඒකාග්‍රතාවය. ඒ කියන්නේ විතක්කේවත් වෙනවා, විචාරේවත් වෙනවා, පීතිත සුඛ ඒකාග්‍රතාවය අනේ තියෙන තවත් මේ ඒකාග්‍රතාවය තියෙන තත්වය තමයි සප්පීතික සමාධිය වෙන්නේ. චතුස්කණය වශයෙන් ගන්නකොට තුන්වෙනි, හතරවෙනි ධාන දෙකේ ඊළඟට පංචකණය වශයෙන් ගන්නකොට 4යි 5යි දෙකම එක තේරෙනවනේ. දැන් චතුස්කණය පංචකණය කියන එක තේරෙනව නේද? ඒක දන්නව නේද? ඒ කියන්නේ ධාන 4 වශයෙන්
ඥාන පහ වශයෙන්. එතකොට දැන් විශේෂ හොඳ ඥාන මේ කියනවා මේ ඒ ඥාන මට්ටම උසස් ලෙස තියෙන අයට චතුස්කනාය වශයෙන් මේ ධාන ඔක්කොම සම්පූර්ණ වෙනවා. පංචකනාය වශයෙන් වෙනකොට ඊට වඩා පොඩ්ඩක් අර අඩුවෙන් තියෙන තික්ක පඤ්ඤ මන්ද පඤ්ඤ කියලානේ ඒ හඳුන්වන්නේ. තික්ක පඤ්ඤායක අය චතුස්කනාය වශයෙන් ධාන ඔක්කොම ඉවර කරනවා. මන්ද පඤ්ඤ කියන තත්වයෙන් අය පංචකනාය වශයෙන් ධාන ටික සමාධි ටික ලබනවා. එතකොට සප්පීතික කියන්නේ අර ප්‍රථම ද්විතීය තෘතීය චතුස්කනාය වශයෙන් නම් පළවෙනි දෙවෙනි දෙක සතර වශයෙන් ගන්නකොට පළවෙනි දෙවෙනි ධාන දෙකේදී පස්වෙනි එක විදිහට ගන්නකොට ප්‍රථම ද්විතීය තෘතීය කියන ධාන තුනේදී අන්නේ පවත්නා ඒකග්ගතාවේ සප්පීතික පීතිය තියෙනවා මෙතන සුඛ තියෙනවා. දැන් මේ චතුස්කනාය වශයෙන් 3යි 4යිද පංචකනාය වශයෙන් 4යි 5යි කියන දෙකේ තියෙන සමාධිය නිප්පීතික සමාධිය. එතන උපචාර සමාධිය සප්පීතික නිප්පීතික දෙකම තියෙනවා. ඒකයි ඒ පැහැදිලි වෙන්නේ. ධාන අනුව. ඊළඟ චතුර්ථ දිකේ හතරවෙනි දෙවදෑරුම් අංගය තමයි සමාධිය සුඛ සාගත සහ උපේක්ඛා සාගත. අනර ඉස්සෙල්ලා කියවක තමයි චතුස්කනාය වශයෙන් ප්‍රථම ද්විතීය තෘතීය ධානයන්හි තියෙන්නේ සුඛ සාගත සමාධිය. පළවෙනි දෙවෙනි තුන. එතකොට විතක ਵਿਚාර නැහැ, පීති නැහැ, සුඛයත් යනවා ඒකයි. පළවෙනි දෙක තුන. එතකොට සුඛ සාගත සමාධිය කියන්නේ ඒකල පංචකනාය වශයෙන් ගත්තම පංච ඥානෙහි තියෙන ඒකග්ගතාව උපේක්ඛා සාගත සමාධිය. උපේක්ඛා ඒකග්ගතාව තමයි පංචම ධානයේ තියෙන්නේ. එතකොට ඒක තමයි උපේක්ඛා සාගත සමාධිය. ඒ කියන්නේ පංචම ධානය. මේ උපේක්ඛා සහිත උපේක්ඛා පුදුම විදියට සිත සමාධිගත වෙලා තියෙන තත්ත්වයක් පංචම ධානය. දැන් මේ පංචම ධානය ලැබුවට පස්සේ තමයි අර අරූපාවචර ධානය වඩන්නට පුළුවන් වෙන්නේ. එතකොට අර සතර ආකාරයෙන් අයගේ ඒ හතර වෙනි ධානයෙන් පස්සේ තමයි ඒ අරූපාවචර ධානය ලබන්නට උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට උපචාර සමාධිය අපි අර ඉස්සෙල්ලාම කිව්ව උපචාර සමාධිය සුඛ සාගතත් වෙනවා උපේක්ඛා සාගතත් වෙනවා. අර්පණා තත්වයේදී තමයි අර උපේක්ඛා අර්පණා තත්වයේදී තමයි උපේක්ඛා සාගත කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ ටික මතක තියාගන්න. දැන් මේ පංචම ධානයේ පොත මම දන්නේ මේ මගේ පොතේ නම් පොඩි වැරද්දක් තියෙනවා මම ඒක හදලා තියෙන්නේ පංචම ධානයේහි ඒකග්ගතාව උපේක්ඛා සමාධියයි. ඒකෙදි මේකේ තියෙන සුඛ සාගත සමාධියයි කියලා එක වැරදි. පංචම ධානයේ තියෙන උපේක්ඛා සාගත සමාධියක්. එතන මේ ඒ පොතේ මුද්‍රණ දෝෂයක් තියෙන්නේ. මේ පංචම ධානයේ මේ දැන් මේ ඒකග්ගතාව පංචම ධානයේ ඒකග්ගතාව සුඛ සාගත නෙවෙයි උපේක්ඛා සාගත විය යුතුයි. මේ පොතේ පොඩි වැරද්දක්. එතකොට ඊළඟ තුන්ආකාර වශයෙන් තියෙන තුන්ආකාර වශයෙන් දැන් අපි ධික කිව්වා කියන්නේ එක වශයෙන් කිව්ව සමාධිය දෙක වශයෙන් කිව්වා ඊළඟ තුන්ආකාරයෙන් තියෙනවා හීන මධ්‍යම ප්‍රණීත කියලා. පළවෙනි එක හීන මධ්‍යම ප්‍රණීත හීන සමාධි මධ්‍යම සමාධි ප්‍රණීත සමාධි කියලා පළවෙනි එක මේ ත්‍රිකයේ තුන්ආකාර සමාධි වලින් පළවෙනි එක. එතකොට අපි ඒක උගක් වෙලාට ඒ වචන තුන අපි දන්නවා. සමාධිය ඊටාම සුළු වශයෙන් ලබන මේ කියන්නේ සමාධිය ඊටාම මේ සුළු වශයෙන් ලබන සමාධිය තමයි මාත්‍ර මේ ආශේවිත නෝ මාත්‍ර සමාධි හීනය කියලා කියන්නේ ඒකයි. දැන් ඒ හීන සමාධිය අපිට තේරෙනවා. ඊටාමත් මේ ප්‍රගුණ බවටම පත් නොවුණු සමාධිය මධ්‍යමයි. අතිශය ප්‍රගුණ බවට පමුණුණු සමාධිය ප්‍රණීතයි. මේක මේ වචන තුන අපි හුඟක් පිටිස්සෙල්ලා අපි පරිහරණය කළා තියෙනවා.
හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් එක පැහැදිලි ඒ සමාධිය තුන් ආකාරයෙන් කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් ඉතාමත් ප්‍රගුණ බවට සමාධිය. ඊළඟ දෙවෙනි අවිතක්ක ਵਿਚාරමත් අවිතක්ක අවිචාර මේක පැහැදිලි කරගන්න ඕන. අර මේ පළවෙනි දෙවෙනි ධ්‍යාන අනුව මම කියවනේ විතක්ක ਵਿਚාර දෙකම ඉවත් වෙනවා. දෙවෙනි ධ්‍යානය ලැබනකොට චතුස්කණය වශයෙන්. එතකොට උපචාර සමාධිය හා සමග ප්‍රථම ධ්‍යානය සවිතක්ක සවිචාර සමාධිය. ඒ කියන්නේ උපචාර සමාධිය. අපි අර සමාධියේ ඵල ප්‍රථම අංගය ඒකේ ඒ උපචාර සමාධිය සමග එක මතක් කරගන්න අපේ මේ උපචාර සමාධිය ගැන අපි කතා කරානේ ප්‍රථම ද්විකේ. අන්න ඒ උපචාර සමාධිය සමග ප්‍රථම ධානයේ තමයි සවිතක්ක සවිචාර සමාධිය. ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ධානාංග තුනම ඒ ප්‍රථම ධානයේ තියෙනවා. ඒකයි සවිතක්ක සවිචාර සමාධි කියන්නේ. එතකොට පංචක ණය ආකාරයට නම් ද්විතීය ධානය පංචක ණය ආකාරයට ද්විතීය ධානය අවිතක්ක විචාරමත් සමාධි කියනවා. දැන් සවිතක්ක සවිචාර කිව්වා. ඊළඟ මේ දෙවෙනි තත්ත්වය අවිතක්ක විචාරමත්. ඒකට විතක්කය නැහැ. විචාරය තියෙනවා. ඒ කියන්නේ මේ පංචක ණයේදී මම කියන්නේ පළවෙනි ධානය දෙවෙනි ධානය ලබනකොට විතක්කය විතරයි ඉවත් වෙන්නේ. එතකොට අවිතක්ක කියන්නේ ඒකයි. විතක්කය නැහැ විචාර තියෙනවා. විචාරය තියෙනවා. විචාර නැති වුන්නේ නැහැ. නමුත්තර හතර ආකාර ණයේදී ප්‍රථම ධානයේදී විතක්ක විචාර දෙකම නැති වෙන්නේ. ඒකයි. එතකොට මේ විචාරය විතක්කය ඉවත් වෙනවා. විතක්ක අංගය ඉවත් වෙලා පංචම ආකාරයේදී විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පමණයි තියෙන්නේ. එතකොට විතක්කය පමණක් ඉවත් කරන්න කැමතුව ප්‍රථම ධානයේ ඉක්මවලා ද්විතීය ධානය ලබනවද ඔහුට අවිතක්ක විචාරමත් සමාධිය. අනේ අවිතක්ක විචාරමත් සමාධිය. පංචක ණය ක්‍රමේදී ဒုတိ ය ධානයේදී තමයි අවිතක්ක විචාරමත් සමාධිය කියලා කියන්නේ. පැහැදිලි නේද? ධානාංග එක එක අඩු වෙන්නේ පංචම ණය ක්‍රමයේදී. චතුස්ක ණය වශයෙන් තෘතීය ධානයේදී ඒකග්ගතාව අවිතක්ක අවිචාර. දැන් පංචක චතුස්ක ණය විදියේදී තුන්වෙනි ධානයේදී ලැබෙන ඒකාග්‍රතාවය අවිතක්ක අවිචාරා. ඒ කියන්නේ විතක්කයක් නැහැ විචාරයක් නැහැ. තුන්වෙනි ධානයට පැමිණෙනකොට. දෙවෙනි මේ චතුස්ක ණය වශයෙන්. ඒක පැහැදිලි නේ. ඒක පොඩ්ඩක් මේ අංග අඩු කරගමින් ඒක පොඩ්ඩක් හදා ගන්න. විතක්ක පංචක ණය ක්‍රමේදී පළවෙනි ධානය විතක්කය නැහැ දෙවෙනි ධානයට එනකොට. ඊට පස්සේ තුන්වෙනි ධානය වල විචාරයක් නැහැ. හතරවෙනි ධානයේදී පීති නැහැ. ඊට පස්සේ සුඛ ඒකග්ගතා තියෙනවා. හතරවෙනි ධානයේදී ඒතර සුඛත් නැති වෙලා උපේක්ඛා ඒකග්ගතා තත්ත්වය තමයි පංචම ධානයේදී තියෙන්නේ. මේ විදිහට ඒක පොඩ්ඩක් ලියලා හදුවම තේරෙනවා ඒක. එතකොට චතුස්ක ණය ක්‍රමයේදී වෙන්නේ විතක්ක විචාර එක්වරම ඉවත් වෙනවා ද්විතීය ඥාන. සද්ද ඇහෙන්නේ නැතුව ගියා. පංචක ණය විදියේදී පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයන් විදිහේ ඒකග්ගතාව පීතිසහගත සමාධියයි. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි. මිස් සරේට ඇහෙන්නේ නැතුව යනවා මිස් කියන එක ඇහෙන්නේ නැතුව යනවා. මොකද මට ඒක තේරෙන්නේ නැහැ මොකද කියලා. දැන් ඇහෙනවද? දැන් නම් ආයෙත් එතකොට අර මැදින් කියනේම නැතුව යනවා. මොන හරි මේ තරංගවල ප්‍රශ්නයක් ඇත්තේ. සමහර විට මේ ඩේටා වල ප්‍රශ්නයක් මිස් ඇත්තේ. ඒකයි. මොකක් හරි ඇත්තේ මෙතන මේ මෙහෙ වෙනසක් නම් නැහැ. එතකොට සමහර ඒවා මිස් අපිට ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ඒ ටික ඇතෑරලා තමයි අපිට ඇහෙන්නේ මිස්. ඒකයි වෙලා තියෙන්නේ. දැන් ඇහෙනවද? ඒ කියන්නේ දැන් අපි කතා කරේ අර මේ තුන් ආකාර සමාධිය තුන් ආකාරව තියෙන හැටි. ඒ කියන්නේ පළවෙනි ත්‍රිකය හීන මධ්‍යම ප්‍රණීත ඒක ඇහුණාද? දෙවෙනි ත්‍රිකය දැන් ඇහෙනවද? ඇහුණා මිස්. ඒ ටික ඇහුණා. ඊට පස්සේ ඊට පස්සේ දෙවෙනි ත්‍රිකයනේ දෙවෙනි ත්‍රිකය දැහුන්නේ නැත්තේ. සවිතක්ක සවිචාර අවිතක්ක විචාරමත් අවිතක්ක අවිචාර කියලා
ද්විතීය ත්‍රිකය සඳහන් වෙනවා. දෙවෙනි ත්‍රිකය. දැන් අපි කොහොමද දික මෙච්චර තියෙනවා දැන් මේ ටික තුන්වෙනි තුන් ආකාර සමාධි. සවිතක්ක සවිචාර පළවෙනි එක, අවිතක්ක විචාර මත, අවිතක්ක අවිචාර. ඒ කියන්නේ සවිතක්ක සවිචාර කියන්නේ විතක්කයක් තියෙනවා විචාරයක් තියෙනවා. දෙකම තියෙන සමාධිය. පළවෙනි මේ දැන් පංචක ධානය විදියට මේ ඉවර වෙන්නේ විතක්කනේ, විතක්ක නැති වෙනවා. ඒතකොට සවිතක්ක සවිචාර කියන්නේ මේ ඔක්කොම තියෙනවා. අවිතක්ක විචාර මත කියන්නේ විතක්කේ ඉවත් වෙලා දෙවෙනි ධානාංගයේ දෙවෙනි ධානයේදී විතක්කේ ඉවත් වෙලා විචාරය පමණයි තියෙන්නේ. ඒක තමයි අවිතක්ක විචාර මත. ඊළඟ අවිතක්ක අවිචාර කියන්නේ මේ දෙකම ඉවත් වෙලා පීති සුඛ ඒකාග්‍රතාව තියෙන తত্ত্বය. එහෙම මතක තියාගන්න. එතකොට පැහැදිලි. තේරුවන් සරණයි මැඩම්. ඔව්. අර මේ අවිතක්ක විචාර මත්තා කියන එක පංචක ක්‍රමයෙන් විතරයි නේද දෙන්නේ එතකොට. අවිතක්ක විචාර මත්ත නේ ද්විතීය ධානයේ තියෙන. ඔව් පංචක ක්‍රමෙට තියෙනවා. පංච ක්‍රමෙට විතරයි තියෙන්නේ. ඔව්. සතර ආකාර ක්‍රමයට පළවෙනි ධානය දෙවෙනි ධානයේදීම මේ විතක්ක විචාර දෙකම නැහැ නේද? අවිතක්ක විචාර මත තියෙන්නේ මේ පංචක නාය ක්‍රමයේ ද්විතීය ධානය. පැහැදිලි නේ? ඔහෙම තමයි. හරිනේ? එතකොට හරි. අවිතක්ක විචාර කියන්නේ විතක්කයක් නැහැ විචාරයක් නැහැ. පංචක නාය ක්‍රමයේ තුන්වෙනි తত্ত্বය, ද්විතීය ක්‍රමයේ හතරවෙනි සමාධිය. ඒකමයි. ඒක පොඩ්ඩක් සටහනක ලියලා කපලා හදා මේ පොඩ්ඩක් අර අඩු කර කර හදුවාම තේරෙනවා කොහොමද කියලා. ඒක පොඩ්ඩක් සටහනක් හදාගන්න. ඊළඟ තෘතීය ත්‍රිකය වෙන්නේ පීති සුඛ උපේක්ඛා සාගත සමාධිය. දැන් හතරවෙනි චතුස්ක නාය ක්‍රමයට ප්‍රථම ද්විතීය ධානවල පීති සුඛ උපේක්ඛා තියෙනවා නේද? පැහැදිලි. පීති සුඛ උපේක්ඛා තියෙනවා. පංචක නාය වශයෙන් ගත්තම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානවල ඒකාග්‍රතාවය පීතිසාගත සමාධිය. කියන්නේ පීති තියෙනවා. අර පහෙන් පීති තියෙනවා. පංචකනා වශයෙන් ප්‍රථම ද්විතීය තෘතීය ධානයන් තියෙනවා. චතුස්කනා වශයෙන් ප්‍රථම ද්විතීය ධානයන් තියෙනවා. ඒවට කියනවා පීතිසාගත සමාධිය. පීති නැති වෙන්නේ පංචකනාය ක්‍රමයට තුන්වෙනි ධානයේදී. එතකොට චතුස්කනාය වශයෙන් තුන්වෙනි ධානයෙන් පංචකනාය වශයෙන් චතුර්ථ ධානයට පැහැදිලිව චතුස්කනායට තියෙන්නේ මොනවද? පංචකනායට තියෙන්නේ මොනවද? ධානාංග කියන එක පොඩි සටහනක් දාගන්න. එතකොට මේක හරි පැහැදිලි. එතකොට ඒ විදිහට පංචකනාය වශයෙන් චතුර්ථ ධානයේහි ඒකාග්‍රතාවය සුඛසාගත සමාධිය. සුඛ සාගත සමාධිය. චතුර්ථ ධානයේ සුඛසාගත තියෙනවා. එතකොට මේ චතුස්ක නාය වශයෙන් තෘතීය ධානයේදී සුඛසාගත සමාධිය. මේ පීතිසාගත, සුඛසාගත, උපේක්ඛාසාගත සමාධිය කියන එක මේ තුන් ආකාරය. එතකොට උපේක්ඛාසාගත සමාධිය චතුස්ක නාය වශයෙන් සතරවෙනි එකේදී තියෙනවා. හතරෙන් ඉවරයිනේ උපේක්ඛාසාගත. ඒ කියන්නේ චතුක්ක නාය වශයෙන් අන්තිම අවස්ථාව චතුර්ථ ධානය. එතකොට එතනදී තියෙනවා පංචක නාය වශයෙන් පංචම ධානයේ ඒකාග්‍රතාවය උපේක්ඛා සාගත. කියන්නේ පංචක නාය ක්‍රමයට පස්වෙනි ධානයේදී සතර නාය චතුස්ක නාය ක්‍රමයේදී සතරවෙනි ධානයේදී උපේක්ඛා සාගත. ඒතර සුඛ නැහැ. එතෙන්ට සුඛ එන්නෙම නැහැ. මේ දෙකේ මේ අවස්ථාව. ඊළඟ උපචාර සමාධි වෙන්නේ පීති සුඛ සාගත හෝ උපේක්ඛා සාගත වෙනවා. ඒකයි කියන්නේ උපචාර සමාධිය කියන්නේ අර අර්පණා තත්වයට එන්නේ නැති අර්පණා තත්වයට පළමුව තියෙන තත්වය තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ උපචාර සමාධිය. එතකොට පීති සුඛ සාගත හෝ උපේක්ඛා සාගත මේ දෙකම උපචාර සමාධි වෙනවා. ඒකයි කියන්නේ. දැන් හතරවෙනි ත්‍රිකය පරිත්ත මහග්ගත අපමාන. පරිත්ත මහග්ගත අපමාන මේ තුන තමයි හතරවෙනි තුන. දැන් උපචාර භූමියේ ඒකාග්‍රතාවය කාමාවචරයි. ඒක පැහැදිලිනේ. එතකොට උපචාර කියන්නේ මේ පහළම මේ සමාධි මට්ටම් වල පහළම තියෙන తত্ত্বය පහළ නැහැ. අපි හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ සමාධි අතරින් බැලුවම පළමු අවස්ථාව උපචාර භූමිය. එතකොට ඒ උපචාර භූමියේ ඒකාග්‍රතාවය කාමාවචරයි. එතකොට ඒක නිසා ඒකට කියනවා පරිත්ත සමාධි කියලා. පරිත්ත කියන්නේ ඉතින් අඩුම වශයෙන් තියෙන්නේ රූපාවචර අරූපාවචර
කුසලයන් පිළිබඳ ඒකාග්‍රතාව මහග්ගත සමාධිය. අපි දන්නවනේ රූපාවචර සිත් අරූපාවචර සිත් වල අපි කියන්නේ මහග්ගත සිත් කියලා. මහග්ගත. එතකොට රූපාවචර අරූපාවචර කුසල පිළිබඳ ඒකාග්‍රතාවය ඒ කියන්නේ රූපාවචර ධාන අරූපාවචර ධාන. අන්නේ ඒකාග්‍රතාවය මහග්ගත සමාධි කියලා කියනවා. දැන් ඊළඟ තියෙන්නේ අපමාන. අපමාන සමාධි කියන්නේ ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත ඒකාග්‍රතාවය. කියන්නේ පංචම ධානයත් පහු කළා සෝවාන් මාර්ගයේ ඉඳලා කියන්න පුළුවන් කියන්නේ අප්‍රමාණ සමාධි කියලා. ඒක පැහැදිලිනේ. එතන පැහැදිලි හොඳටම දැන් ආර්ය මාර්ගයට පැමිණෙන්න පුළුවන් පංචම ධානයෙන් පස්සේ තමයි. ශුෂ්ක විදර්ශක වශයෙන් වඩනකොට එහෙම නෑ. නමුත් මේ ධාන අනුව වඩලා පංචම ධානය දක්වා වැඩි කෙනෙකුට ආර්ය මාර්ග අරමුණු ආර්ය මාර්ගේ නිවන් අරමුණු කරගෙන ත්‍රිලක්ෂණය අරමුණු කරගෙන නිවන් ප්‍රාර්ථනාවෙන් නිවන් අරමුණු කරගෙන භාවනාව සමාධිය වඩන්න පුළුවන්. ඒකට කියන්නේ ඒකාග්‍රතාවය අප්‍රමාණ සමාධි. අප්‍රමාණ මෙසේම අප්‍රමාණ කියන අදහස අපිට එන්නේ මේ ආර්ය මාර්ග වෙද්දී. ඊළඟට තියෙනවා චතුස්ක. දැන් එකට එකයි තිබුණේ දෙකට හතරක් තිබුණා. දෙකේ ආකාර දැන් තුනේ ආකාර තුනක් හතරක් තිබුණා. ඊට පස්සේ තියෙන චතුස්ක. චතුස්ක ඒක හොඳට මතක තියාගන්න. චතුස්ක තියෙනවා දුක්ඛාපටිපදා ගන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා ගන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා. මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. මේක මතක ඉගෙන ගන්න. දුක්ඛාපටිපදා කියන්නේ ප්‍රතිපදාව දුක් සහිතයි. ප්‍රතිපදාව දුක් සහිතයි. සුඛ සහිත නෙවෙයි. ඒ කියන්නේ සුඛ නෑ, දුක් සහිතයි. දන්දාභිඤ්ඤා කියන්නේ අභිඥාව අඩු. දන්ද කියන්නේ මේ හැමහිට අභිඥාව ඇති වෙන එක. කිප්ප කියන්නේ ශීඝ්‍ර වශයෙන් ඇති වෙන අභිඥා තත්වය. එතකොට දුක්ඛාපටිපදාව දුක් සහිතයි. දුක් ප්‍රතිපදාවක්. එතකොට දන්දාභිඥා වෙන්න පුළුවන්, කිප්පාභිඥා වෙන්න පුළුවන්. ප්‍රතිපදාව දුක් සහිතයි. ප්‍රතිපදාව දුක් සහිතයි. නමුත් අභිඥා ලැබීම මේ හීන වෙන්න පුළුවන්. මේ කියන අඩු වෙන්න පුළුවන්. ඊළඟ ඉක්මන් වෙන්න පුළුවන්. කිප්ප කියන්නේ ඒකයි. ඉක්මන් අභිඥාවක් ලැබෙන්නේ හැමසෙම වඩා ප්‍රඥාවන්ත තත්වයක් තියෙන උතුමන්ට. ඉතින් දන්ද කිප්ප මේ මොන ආකාරයෙන් ආවත් සමාධිය එකයි. නමුත් මේ අර වෙලා තියෙන ක්‍රමය, ප්‍රතිපදාවේ ක්‍රමය. ප්‍රතිපදාව දුක් සහිතයි. අභිඥා ලැබීම හිමිහිට කල්ගත වෙනවා. එතකොට අනිත් එක දුක් සහිතයි ප්‍රතිපදාව ඉක්මනින් අභිඥා ඇති වෙනවා. මේ සමාධි ලබන ආකාර මේ යෝගාවචරයන් වහන්සේගේ මේ සමාධිය ලබන ආකාර මේ කියන්නේ. ඊළඟට තියෙනවා සුඛ වූ ප්‍රතිපදායති සුඛාපටිපදා දන්දාවිඤ්ඤා. ප්‍රතිපදාව සුඛයි. වහන්සේ දැඩි අපි දන්නා අපේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා වෙන්න කියලා අපිට තේරෙනවනේ. ඒක අපි විස්තර කරලා හිතා ගන්න. දුක්ඛාපටිපදාවක් උන්වහන්සේට තිබුණා. නමුත් කිප්පාභිඤ්ඤා තත්වය තිබුණා. එතකොට සුඛ ප්‍රතිපදා සුඛ වූ ප්‍රතිපදා කියන්නේ ප්‍රතිපදාව සුඛයි. හැමින් අභිඥාව සෙමින් ඒකයි දන්දාභිඥා කියන්නේ. ඊළඟ සුඛ වූ ප්‍රතිපදායති ක්ෂිප්ප වූ අභිඥා. ඒ කියන්නේ ප්‍රතිපදාව සුඛයි, අභිඥාව ශීඝ්‍රයි. අභිඥා ලැබීම ශීඝ්‍රයි. මේවා මේ විස්තර වශයෙන් සඳහන් වෙනවා. හේතු මේ මෙහෙම වෙන්න හේතු මොනවද කියන එකට වෙනම පස්සේ විස්තර වෙනවා. මේ ප්‍රතිපදාව කියන්නේ ඉතින් මේ නේද එතකොට මේ බුදුරජාණන් වහන්සේ සුඛාපටිපදා කිප්පාභිඤ්ඤාද නේ උන්වහන්සේට දුක් නේද මේ දුක්ඛ ප්‍රතිපදාවක් තිබුණා උන්වහන්සේට නේ. දැන් මට ඒක විස්තර කරන්න බෑ ඇත්තටම. මට නිකන් ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරා උන්වහන්සේ නේද.
දැන් අපි දන්නවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අනාගත වංශ දේශනාවේදී අපිට ඒක පොඩ්ඩක් ඔයගොල්ලන් හිතලා බලන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ සුඛාපටිපදානේ ඊටාම සුවපත් ප්‍රතිපදාවකින් උන්වහන්සේ අභිඥා ලැබුවේ කිප්පයි සුඛාපටිපදා කිප්පාභිඥා මේ එහෙම තමයි තේරෙන්නේ අනාගත වංශ දේශනාව බලනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒකයි මම කිව්ව එක මං කියන එකේ එල්බිලා ඉන්න එපා මට ඒක සම්මේනේ හැඟුණා ඒක විශේෂයෙන්ම ගන්න එපා ඒක ගැන අපට උදාහරණ දෙන්නත් එපා උදාහරණ වැඩක් නැහැ මම කිව්වේ තේරුම් ගන්න හරි පැහැදිලි නේද තේරුම් ගන්න ඕන නිසා මම ඒක කිව්වේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වංශ දේශනාව බලනකොට පැහැදිලි වෙනවා. කියන්නේ ඒක මතයක් හැටියට කියන්නේ නැහැ මට දෙන්නත් බෑ. මම උදාහරණයක් හැටියට නිකන් තේරුමක් ගන්න එහෙම කිව්වේ. හරිනේ? ඒක උදාහරණ දෙන්න යන්න එපා. අර ඔයගොල්ලන්ට තේරුම් ගන්න කිව්වේ. ඒක මතක තියාගන්න. උදාහරණ දෙන්න එපා. එතකොට මේ ඥාන පිළිබඳව උපචාරය උපදින තාක් පවතන සමාධි භාවනාව ගැන තමයි ප්‍රතිපදාව කියන්නේ. ඥාන පිළිබඳව උපචාරය පවතින තාක් තියෙන මේ தત્ත්වය තමයි සමාධි භාවනාව මේ කියලා ප්‍රතිපදාව ගැන කියන්නේ. උපචාරයේ උපතන් අර්පණාවතෙක් පවත්නා ප්‍රඥාව අභිඥා. උපචාරයේ ඉඳලා ඒ අර්පණ தત્ත්වය දක්වා පවතින ප්‍රඥාව අභිඥා. පැහැදිලිද? එතකොට ඇතම් කෙනෙකුට ප්‍රතිපදාව දුක්සහගතයි. ඇතම් යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට ප්‍රතිපදාව දුක්සහිතයි. ඒ කියන්නේ ඒක තේරුම මොකද්ද? ඒ දුක්සහිත වෙන නීවරණ ආදී ඒ ධර්මයන්ගේ පැවැත්ම බලවත්. නීවරණ බලවත්ව තියෙනකොට ප්‍රතිපදාව දුක්සහගත වෙනවා කියලා කියන්නේ. එතන පහසුවෙන් පවතින්නේ දුක්සහගතයි. නමුත් වහන්සේ වීරිය වඩනවා. ඉතින් ඇතම් යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට සුඛසහගතයි. ඇතම් යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට දුක්සහගතයි. එතකොට මේ නීවරණ ආදී විරුද්ධ ධර්මයන්ගේ පැවැත්ම අඩු නිසා බලවත් පැවැත්මක් නැති නිසා තමයි සුඛසහගත වෙන්නේ. සුඛසහගත කියන්නේ පහසුවෙන් පවත්නා බව. දැන් මේකත් උන්වහන්සේලා මේ යෝගාවචරයන් වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය අනුව උන්වහන්සේලාගේ පාරමී පිරෙන තත්ත්වය අනුව මේ සුඛසහගත සහ දුක්ඛසහගත බව තීරණය වෙන්නේ. නීවරණ වල බලපෑම. අභිඥාව සමහර යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට දණ්ඩයි. දණ්ඩය කියන්නේ පැවැත්ම මඳයි හැමින් යන්නේ. ශීඝ්‍රව පවතින්නේ නැහැ. ඉතින් ඇතම් යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට ශීඝ්‍රයි. කියන ශීඝ්‍රව නොමඳව පැවතීම තමයි කිප්පාභිඥා කියලා කියන්නේ. ඉතින් මේවට හේතු සඳහන් වෙනවා මේ පොතේ විසුද්ධි මාර්ගයේ සප්පාය අසප්පායන් පිළිබඳව පලිබෝධ සිදලීම ආදී පූර්ව කෘත්‍යයන්හි අර්පණා කෞශල්‍ය කියන්නේ අර්පණා වැඩිීමේ තියෙන ඒ දක්ෂභාවයන්හි සප්පාය සේවනයේ නොලැබුණේ නම් ඔවුන්ගේ ප්‍රතිපදාව දුක්ඛ වේ. සප්පාය සේවනයේ ලැබුණේ නැත්නම් ප්‍රතිපදාව දුක්ඛ වෙනවා. සප්පාය සේවනයේ ලැබුණා නම් ප්‍රතිපදාව සුඛ වෙනවා. අභිඥා ක්ෂිප්ත වෙනවා. අනේකයි. ඒ ප්‍රතිපදාව වඩන අවස්ථාව වෙනකොට උන්වහන්සේලා ඒ කලින් කරන ලද පුණ්‍ය ශක්තියින් අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඒක නිසා තමයි තේරුම් ගන්න ඕන මේ භාවනාව වඩන්නට පළමුව අපේ කාර්යයන් අනුව අපේ ප්‍රතිපදාවන් අනුව තමයි මේ தත්ත්වය වෙනස් වෙන්නේ. ඒ යෝගාවචර මානසිකේ පූර්ව ಜಾතිවල එහෙම නැත්නම් ඒ ಜಾතියේ එහෙම තියෙන ඒ කෙලෙස් අඩු කිරීම ඒ වගේ ගතියන්හි තමයි මේ සප්පාය කියන එක. ඒකයි සප්පාය සුදුසු සප්පාය ලැබුණම ප්‍රතිපදාව සුඛසහගතත් වෙනවා. කිප්ප අභිඥාවත් කිප්පා අභිඥා වෙනවා. ඒකයි කියන්නේ. පලිබෝධ සිඳලීම අනුව
එතකොට පලිබෝධ සිඳලීම ආදී පූර්වකෘත්‍ය සම්පාදනය කරගන්නේ නැතිව භාවනාවේ යෙදෙන්නන්ගේ ප්‍රතිපදාව දුක්සහිතයි දුක්ඛයි. ඒ කියන්නේ ඒකට මේ පුණ්‍ය Tamanගේ පින් පිරලා තියෙන්න ඕනේ. පුණ්‍ය කරන්නද පෙර කරන්නද පින් වාක් තියෙන්න ඕනේ මේ භාවනාව සාර්ථක වෙන්නට. දැන් අපි දන්නවා සමහරු භාවනාවට ගිහිල්ලත් ආපහු වෙන අය ඉන්නවා. භාවනාව වලට ගිහිල්ලා නැවත ඒක හරියට කරගන්නේ නැතුව එන අය ඉන්නවා. මේ පලිබෝධ ඒගොල්ලන්ගේ පලිබෝධ නැති කරගෙන විශේෂ දේවල් පින්කම් කරන්න ඕන. එහෙම කරලා යහම ආයිත් එක සාර්ථක වෙන අවස්ථා තියෙනවා. එහෙම තියෙනවා. සාමාන්‍ය ඔය භාවනාවලදීත් ඒක තියෙනවා. භාවනාවට යන්න හදනකොටම යන්න බැරි වෙන අය ඉන්නවා. ඉතින් ඒවට හේතු තියෙනවා. හැම දෙයකටම හේතුවක් තියෙනවනේ. සමහරුන් මුදවසම සූදානම් වෙලා අවශ්‍ය හැම දෙයක්ම සම්පාදනය කරගෙන භාවනාවට යෙදෙන්න යනකොට යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මොකක් හරි හේතුවකින් වැළකෙනවා. ඉතින් එතකොට ඇත්තටම තේරුම් ගන්න ඕන තමන් තව ගොඩාක් යම්කිසි පුණ්‍ය ශක්තියින් භාවනාවට උදව් උපකාර කරන ශක්තියින් කරන්න ඕන. එහෙම කරන්න ඕන තරම් අවස්ථා තියෙනවනේ අපිට භාවනානුයෝගීන්ට උපස්ථාන කරන්න පුළුවන්. එහෙම කරන අය ඉන්නවා, හුඟක් ඉන්නවා. භාවනානුයෝගීන්ට වතාවත් උපස්ථාන කියන්නේ භාවනානුයෝගියා කියන්නේ විශේෂ කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒකයි ඒ අයට උපස්ථාන කළා තමන්ගේ පින් වඩා ගන්න ඕනේ. ඒ අයගේ ප්‍රතිපදාව සුඛසාගත වෙනවා. ඊළඟට අර්පණා කෞශල්‍ය සම්පාදනය කර නොගන්න උන්ගේ අභිඥාව දණ්ඩයි. ඒ කියන්නේ ඒ අර උතුම් උසස් සමාධියෙන් වැඩිවීමට තරම් අවශ්‍ය දේවල් සම්පාදනය කරගත්තේ නැත්නම් අර අභිඥාව දණ්ඩ වෙනවා. දණ්ඩ කියන්නේ හිමින් යනවා, මන්ද වශයෙන් යනවා, ගිහිලා තමයි සම්පූර්ණ කරගන්න වෙන්නේ. ඉතින් අර හැමතිස්සෙම සමහර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කියනෝනේ සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සුව ලබා ගන්නට ශක්තිය ලැබේවා කියලා එහෙම ආශිර්වාද කරන අවස්ථා මම අහලා තියෙනවා. ඒ සුඛ සහගත ප්‍රතිපදාව ඒකයි. ඒකත් විශේෂ මේ පුණ්‍ය ශක්තිය නේවා. එක එක්කෙනා එක අය තමන්ගේ වඩා තියෙන පුණ්‍ය ශක්තිය අනුව තමයි එහෙම සිදුවෙන විශේෂණ ප්‍රතිපදාවෙහි තමන්ගේ ප්‍රතිපදාවෙහි ශක්තිය දියුණු කර ගන්න ඕන. ප්‍රතිපදා ඒක හරිය වැදගත්. දැන් අර්පණා කෞශල්‍ය සම්පාදනය කරගත්තු අයගේ අභිඥාව කිප්ප අභිඥා. කිප්ප කියන්නේ ඊටමත් ඉක්මනින් ඊටමත් තද ප්‍රඥාව සහිතව වැඩි ප්‍රඥාවක් සහිතව වෙනවා. ඊළඟට මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ මේ දුක්ඛ ප්‍රතිපදා ඇති දණ්ඩ මේ හතර ආකාරය මේ එක වෙනස් කළ විග්‍රහ කරගන්නත් පුළුවන්. මේ හතර ආකාරයෙන් තේරුම් ගත්තම ඔක්කොම තේරුම් ගන්නට පුළුවන්. තෘෂ්ණා වශයෙන් හා අවිද්‍යාව වශයෙන් මේ වෙනස්කම් තියෙනවා කියලා පොතේ සඳහන් වෙනවා. තෘෂ්ණා වශයෙන් හා අවිද්‍යාව වශයෙන්. දැන් තෘෂ්ණා විද්‍යාව දෙකනේ අපි සසර මේ ගත කරන්නට අපට හේතු වන කරුණු වෙන්නේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි. ඊළඟ සමථාධිකාර වශයෙන් හා විදර්ශනාධිකාර වශයෙන් මේ වෙනස්කම් තියෙනවා. සමහරු සමත භාවනාව වඩලා විදර්ශනා භාවනාව වඩලා නිවන් අවබෝධ කරගන්න සමහරු වහන්සේලා යෝගාවචරණ වහන්සේලා සමහරු විදර්ශනාවෙන් විතරක්ම සමහර යෝගාවචරණ වහන්සේලා ඒකෝක තේරෙන ශුෂ්ක විදර්ශක తত্ত্বය ධාන වඩන්නේ උන්වහන්සේලා විදර්ශනාවෙන්ම ආර්ය මාර්ගයට සම්ප්‍රාප්ත වෙන්නට භාවනා වඩන. ඒකත් එක වෙනසක්. මේක දැනගන්න හොඳයි. ඊළඟට තෘෂ්ණාව සමාධියට සම්පූර්ණ විරුද්ධයි. එතකොට තෘෂ්ණාව වැඩියෙන් තියෙන කෙනාගේ ප්‍රතිපදාව දුක්ඛ සහගතයි. ඒකයි. ඒ නිසා මේ අපි පින් පුරනකොට පින්දහම් කරනකොට භාවනා වඩනකොට දැන් අපි දන්නෝ නිවන් ලබන්න මේ පරමාර්ථය පින් කර සසරේ ඉන්න නෙවෙයි පින් කරාම ඉතින් සසරේ සුවපත්ව පුණ්‍ය කර්මයන් කරගන්න ශක්තිය ලැබෙනවා. නමුත් මේ සසරෙන් ඉවර වෙන්න ඕනනේ. ඊතර වෙන්න අන්න ඒක නිසා තමයි භාවනා වඩලා නිවන් දකින්නට උත්සාහ කරන්නේ. ඉතින් මේ
තෘෂ්ණාව දැඩිසි දැන් අප උතන දිනනේ ශීල සමාධි ප්‍රඥා. දාන ශීල භාවනා. මේ ප්‍රතිපදා තියෙන මේ ප්‍රතිපදා එන්න වර්ධනය කරගෙන තමයි මේ தත්වයන්ට පැමිණෙන්න පුළුවන් කියන එක අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. තෘෂ්ණාව සම්පූර්ණයෙන් සමාධියට විරුද්ධ දෙයක්. ඒක නිසා තෘෂ්ණා අධික අයගේ ප්‍රතිපදාව දුකයි කියලා මේ කියන්නේ. තෘෂ්ණාව අධික නොවුවන්ගේ ප්‍රතිපදාව සුඛයි. අපිට තේරෙනෝනේ තෘෂ්ණාව අධිකයි ඉන්නෝ ලෝකේ. ඊළඟ ඒ ටික අඩු කරගන්න අය ඉන්නවා. බොහෝ දුරට අඩු කරගෙනත් ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ தත්වයන් විශේෂ අවස්ථා ඒකයි. ඉතින් තෘෂ්ණාව පළමුවම නැති කරන්න තමයි ඉතින් දාන ශීල භාවනා කියලා තියෙන්නේ ඒකයි. ඒ ප්‍රතිපදාව ඒ විදිහට වැඩෙන්න ඕන. දන් දීදී හිටියමටම නිවන් දකින්නවා කියලා එහෙම හිතන්න බෑ. දාණයෙන් වෙන්නේ අර තෘෂ්ණාව අඩුවීම. තෘෂ්ණාව අඩු වෙනකොට ඊට පස්සේ ශීල තෘෂ්ණා ඒවා ශීල දාන ශීල සමාධි දාන ශීල භාවනා ඒ විදිහට තමයි යන්නේ. ඒක නිසා තෘෂ්ණාව ඇත්තටම අඩු කරගන්න ඕන තත්ත්වයක්. අවිද්‍යාව ප්‍රඥාවට විරුද්ධයි. මේ අර වෙනස්කම්. අර දුක්ඛපටිපදා දන්තා විඤ්ඤා, දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤා, සුඛපටිපදා දන්තා විඤ්ඤා, සුඛපටිපදා කිප්පා විඤ්ඤා. දැන් මේවට මේ කරුණ මේ කියන්නේ අවිද්‍යාව කියන්නේ මුලාවනේ, මෝහය, ප්‍රඥාවේ අනිත් පැත්ත. අවිද්‍යාව කියන්නේ ප්‍රඥාවට විරුද්ධ දේ අවිද්‍යාව. බුදුදහමේ විද්‍යාව උදපාදි කියලා දේශනා කළේ ප්‍රඥාව. උන්වහන්සේ ප්‍රඥාව පහළ වුණා තමයි කියලා කිව්ව ප්‍රඥාව උදපාදි කියලා එහෙම කිව්වා. අවිද්‍යාව කියව මෝහය චතුරාර්ය සත්‍ය නොදැනී විරුද්ධ. ඒක නිසා තමයි තමන් ප්‍රඥාව දියුණු කරන දේවල් කරන්න ඕන. හැමසේම නුවණ වැඩෙන දේවල්. කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන කර්මඵලයේ අදහාගෙන විශ්වාස කරගෙන පින්දහම යෙදෙන්න ඕන. එතකොට අවිද්‍යාව තමයි අඩු වෙන්නේ. නොදැන්ම අඩු වෙන්නේ. එතකොට අන්න ඒක ප්‍රඥාව ළමයට මේ හේතු වෙනවා. ඉතින් අවිද්‍යාව විරුද්ධයි ප්‍රඥාවට. ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ අභිඥාව දන්ද වෙන්නේ. දැන් මේ දන්ද කියන එක පැහැදිලි කරගන්න තමයි මේ ටික මේ කියන්නේ. ඒ කියන්නේ දන්ද කිප්ප. අභිඥාව කියන්නේ විශේෂයේ ප්‍රඥාවල්නේ අභිඥා කියන්නේ. එතකොට දන්ද වෙන්නේ ඇයි? කිප්ප වෙන්නේ ඇයි කියන එක තේරුම් කරගන්න තමයි මේ කරුණුවේ කියන්නේ. අවිද්‍යාව නැති වෙන විදිහට මෙස්සම අපේ කුසල දහම යෙදෙන්න ඕන. අපේ ප්‍රතිපදාවන් සකස් වෙන්න ඕන. ඉතින් තමන්ට තේරෙනවා දැන් මොනවාද එහෙම කියන්න හේතු කියන එක තේරෙනවා. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙන විදිහට කටයුතු කරන්න ඕන. අවිද්‍යාව කියන්නේ නොදැන් මෝහය මුලාව. අපේ දැන් හුඟක් අය බෞද්ධ අයට තියෙන ප්‍රශ්න අපි මේ දහම ඉගෙන ගන්න අය නෙවෙයි. අනිත් අයගේ මේ අවිද්‍යාව හරිය දැඩි ලෙස තියෙනවා. අපිට තේරෙනවා නේද? ඒගොල්ලන් කොහෙද යන්නේ කියන එක තේරෙනවා. ඉතින් ඇත්තටම මේවා දහම් ඉගෙනගෙනම දහම් කරුණු වලින්ම තමන්ගේ ප්‍රතිපදාව හදාගෙන කටයුතු කරන්න ඕන තැනක් බව තේරෙනවා. ඉතින් ඒක තේරෙන්නත් වෙනත් තියෙන්න ඕන. ඒක තේරෙන්නත් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. ඉතින් අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට මේක පැහැදිලිව පේනවා. දැන් මේ අභිඥාව දන්ද කිප්ප කියන එක පැහැදිලි වෙන්න තමයි මෙතන මේ කරුණු කිව්වේ. මෙතන පොතේ සඳහන් වෙනවා ඒක. අවිද්‍යාව අධික නොවූ අයගේ අභිඥාව කිප්පයි කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ මෝඩකම, මෝහය, මුලාව, නොදැනීම, චතුරාර්ය සත්‍ය නොදැනීම, ඒවා ඉගෙන ගන්නට තියෙන උත්සාහයක් නැතිකම. ඒ නිසා ඒ අනුව තමයි ඒ අභිඥාව කිප්ප නොවෙන්නේ, දන්ද වෙන්නේ ඒකයි. ඊළඟට හැම උපතකදම සමත පුරුදු කළා. දැන් අපි දැන් මේ ජීවිතවල ඒව කරනවා නේද? සමත පුරුදු කළ අයගේ ප්‍රතිපදාව පුරුදු නොකළ අයගේ ප්‍රතිපදාව දුකයි කියලා කියනවා. එන්න බලන්න මේකෙන් ගොඩාක් කරුණු ඉගෙන ගන්න පුළුවන්. සමතය ඒ කියන්නේ පිට භාවනාව අත්‍යවශ්‍ය දෙයක් නේ. සමහර මත තියෙනවා වැරදි මත ඒවා මේ භාවනා කරන්න ඕනේ නැහැ නිවන් දකින්න කියන මතයන් අපේ දැන් මේ බෞද්ධ ලෝකයේ පවතිනවා. අපි ඒවට යන්න ඕනේ. අපි ධර්ම ඉගෙන ගන්න ඒකයි. ඒ සමතය පුරුදු කරන්නේ නැති අයගේ ප්‍රතිපදාව දුකයි. ඒගොල්ලන් නිකවතක හරි නිවන් අවබෝධ කරගන්න කියලා නිවන් බලාපොරොත්තුෙන් කටයුතු කරනකොට ඒගොල්ලන්ට විවිධ
ගැටලුවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කවදක හරි නිවන් දකින්න උත්සාහ කරනවා නම්. ඉතින් ඒක නිසා මේ සමත පුරුදු කරන්න ඕන අපි. සමත විදර්ශනා ඒවා පුහුණු කරන්න ඕන. සමතේ පුරුදු කළ අයගේ ප්‍රතිපදාව සුඛයි කියලා කියනවා. දැන් මේ සුඛ දුක්ඛ වෙන්න, ප්‍රතිපදා සුඛ දුක්ඛ වෙන්න, අභිඥාව කිප්ප දන්ද වෙන්න හේතු තියෙනවා. නිකන් නෙවෙයි මේ හැම දෙයකටම හේතු තියෙනවා. ඉතින් ඒ හේතු ඉගෙන ගන්න ඕනේ ඒකයි. ඒ හේතු ඉගෙන ගත්තම තමයි අපිට ඒ හරියට හරි මාර්ගයේ යෙදෙන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. මේ නිවන ලබා ගන්නවා, නිවන අරමුණු කරනවා, නිවන ලබා ගන්නවා කියන කටයුත්ත කාගේවත් කටයුත්තක් නෙවෙයි. තමාගේම කටයුත්ත. බුදුරජාණන් වහන්සේම දේශනා කළා දෙන්නේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාව තථාගතා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා දෙන්නේ. ඒ කියන්නේ වෙන කාටවත් අපි නිවන් දක්වන්න බෑ. උතුමන් වහන්සේලාට අපිට අවවාද ශාසනා කරන්න පුළුවන්. අපිට නිවනට ගෙනියන්න බෑ කාටවත්. ඉතින් අපිම තමයි ඒ කාර්ය කරන්න ඕනේ. ඒක නිසා තමන් ප්‍රතිපදා පූර්ණ කරන්න ඕන කියන එක තමයි මේ කරුණේ. මේක හරි වැදගත්. මේ පාඩමේ මේ කොටස උගක් වැදගත්. මේ එක ඉගෙන ගන්න හරියට. දැන් මේ මෙතන මේ කරුණේ මේ පොඩි ඡේදේ ගොඩාක් කරුණු මෙතන කිව්වා. තෘෂ්ණාව සමාධියට විරුද්ධ නිසා තෘෂ්ණ අධිකායගේ ප්‍රතිපදාව දුකයි කිව්වා. ප්‍රතිපදාව දුක වෙන හේතුව ඒකයි. වෙන මොකක්වත් නෙවෙයි. කවුරුත් කරන දෙයක් හරි වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රතිපදාව දුක වෙනකොට පරිසරිනුත් ලැබෙන දේවල් අපිට මේ කටුකයි. අපිට ඒ පහසු දේවල් ලැබෙන්නේ නැහැ. එහෙම වෙනවා. ඒක තමයි ඒකේ తত্ত্বය. තෘෂ්ණාව අඩු කරගන්න විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඊළඟට තෘෂ්ණා අධික නොවයගේ ප්‍රතිපදාව සැපයි කියලා කියන්නේ. අපි දන්න ඕනේ උගාක් අය තෘෂ්ණාව කියන්නේ ඉතින් මේක අතාරින්නම ඕන. හැමදේම අතාරින්නම ඕන නිකන් දකින්න නේද? නැතුව බෑ. අතාරීම තමයි අතාරිනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇලෙන්නේ නැතුව අතාරීම. අපි යම්කිසි මේ දෙයක් පරිත්‍යාග කරනවා නම් යම්කිසි කෙනෙකුට උදව් උපකාර කරන අදහස පරිත්‍යාග කරනවා නම් අපි ඒවයි ඇලෙන්නේ නැතුවම පරිත්‍යාග කරන්න ඕන. එතන කියනවා නෙළුම් පතේ අර වතුර බින්දුවක් ඇලෙන්නේ නැහනේ. නෙළුම් කොලේ වතුර බින්දුවක් ඇලෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වතුර බින්දුව ඉවත් කළා යනවා. වෙන කොළ අර ඒ වගේ සම්පූර්ණ ඉවත් කිරීම තමයි මෙතන විදියට අපේ පරිත්‍යාගය ඡාග කියලා කියන්නේ ඒක. ඡාග. ඒ කියන්නේ මේ ඇලෙන්නේ නැතුවම අපේ මේ පරිත්‍යාගයන් කරන්න ඕනේ. කිසිම ආශාවක් ඒවයි ආයෙ තියාගන්න හොඳ නැහැ. කටිය මේ ගේ අපි ධර්මයෙන් නොදන්න අයගේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. යම් කිසි දුන් දෙයක වෙනත් විදියකට ඒගොල්ලෝ ඒවා අනුස්මරණය කරන්න වෙන විදියකට. එතකොට එතන තෘෂ්ණාව නැති කරගෙන දීලා නෙවි. අන්න ඒක මම මේක විස්තර කරන්නේ නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. ඒ කිව්වේ මොකද්ද කියලා අපි සම්පූර්ණයෙන් අත්හැරීම අපේ ජීවිතයේ අත්හැරීම දිගටම තියෙන්න ඕන. අත්හැරින ධර්ම ඉගෙන ගන්න අය ඒ අත්හැරීම පුරුදු පුහුණු කරන්න ඕන. ඒකයි කියන්නේ. එතකොට සමතේ පුරුදු කර අයගේ ප්‍රතිපදාව සුඛසහගතයි. සමතේ පුරුදු කරේ නැති අයගේ ප්‍රතිපදාව දුක්ඛසහගතයි. දුක්ඛා පටිපදා. ඒකයි කියන්නේ. ඊට පස්සේ විදර්ශනාව පුරුදු නොකළ අයගේ ප්‍රතිපදාව සුඛාපටිපදා කියන එකට මේ කරුණු මේ කියන්නේ. ඊට පස්සේ විදර්ශනාව පුරුදු කරපු අයගේ අන්න අභිඥා පුරුදු කරපු අයගේ අභිඥාව කිප්පයි. පුරුදු කරපු අයගේ පුරුදු නොකරපු අයගේ අභිඥාව දණ්ඩයි. ඉතින් හුඟක් අය මේ මත වැරදි මත තියන අයගේ කියන මම කිව්වේ එකයි. ඒගොල්ලන් විශ්වාස කරන්නේ නැහැ මේ භාවනාවෙන් නිවන් අරමුණු කරනවා කියන එක. නිවන් ආර්ය මාර්ගයේ යන්න ඒක අත්‍යවශ්‍යයි කියන එක දන්නේ නැහැ මොකක් දෙනා. ඒකයි මම එහෙම කිව්වේ. අපි නෙවි ධර්ම ඉගෙන ගන්න අය නෙවි ධර්ම ඉගෙන ගන්නේ නැති අය. ඒගොල්ලන් හිතනවා මේ මොන හරි වෙන දෙයක් කරලා නිවන් ලබා ගන්නට පුළුවන්. පහසුවෙන් නිවන් ලබා ගන්නට පුළුවන්. පහසුවෙන් නිවන් ලබා ගන්නට අපේ ප්‍රතිපදාව සකස් වෙන්න ඕන අනිවාර්යෙන්. එහෙම නැතුව බෑ. අපිමයි ඒක කරගන්න ඕන වෙන කාටවත් කරන්නත් බෑ. ඊළඟට කිප්ප මන්ද අභිඥා ගැන කියන්නේ
දැන් අපි දන්නවා අපි තම තමන් දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට තම තමන්ගේ ධර්මය අවබෝධ ගන්න ඉගෙන ගන්න කෙනෙකුට තේරෙනවා තමන්ගේ කෙලෙස් තත්වය. තමන්ගේ කෙලෙස් තත්වය තමන්ට පේන්නේ. ඊළඟ තමන්ගේ ඉන්ද්‍රිය මොහුකුර ඉන්ද්‍රිය කියන්නේ සද්ධාදී ඉන්ද්‍රිය. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද අපේ මොන තත්ත්වෙද තියෙන්නේ කියන එක අපිට වැටහෙන ශක්තියක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අපිට මේ මාර්ගයේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදා මාර්ගයේ හරියට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම දැනගත්තේ නැතුව අපිට ඒවා කරන්න බෑ. එතකොට ඒ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම ක්ලේශ කොහොමද වැඩිලා තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන තත්ත්වය තේරෙන්න ඕන. ඊළඟට කාමච්ඡන්ද ආදී තියුණු කාමච්ඡන්ද ආදී කියන නිවරණනේ මේ නිවරණ දැඩි ලෙස තියන අයගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මම කිව්වේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් මේ අඩුවේ තියන අයගේ ප්‍රතිපදාව දුකයි කියලා කියනවා. දරුවන් සරණයි මිස්. දරුවන් සරණයි. ඊට ඉස්සෙල්ලා ඡේදයේ පොඩි මේ වැරද්දක් තියෙනවා නේද? අතන ජන්මාන්තරෙහි විදර්ශනාව පුරුදු නොකල උන්ගේ ප්‍රතිපදාව සුඛය කියන එක කල උන්ගේ වෙන්න ඕන නේද මිස්? පොතේ තියෙන නොකල උන්ගේ කියලා. පොතන තියෙන මම ඒක හදලා තියෙන්නේ. මම කිව්වනේ පුරුදු නොකල උන්ගේ ප්‍රතිපදාව දුක්ඛයි. සුඛ කියලා තියෙන්නේ නේ? ඔව් සුඛයි කියලා තියෙන්නේ. සුඛ කියලා නේද? ඔව් ඒක මම ඒක මේ සුඛ කියලා ඒක නැතුව මම කිව්වා මම හදලා තියෙන්නේ. ඊළඟ ඡේදයේ හරි මිස් කල උන්ගේ කියලා හදා ගන්න වෙන්නේ. ජන්මාන්තරේ විදර්ශනාව පුරුදු නොකල වුන්ගේ ප්‍රතිපදාව දුකයිනේ හරිනේ. ඔව් නෑ මිස්. ඔව් අතන ඊළඟ ජන්මාන්තරේ විදර්ශනාව පුරුදු නොකල වුන්ගේ අභිඥාව දන්දයි. ඔව් ඒක හරි මිස් නේද? ඔව් කොතන තියෙන වැරද්ද? ඊට ඉස්සෙල්ලා ඡේදයේ ඊට ඉස්සෙල්ලා පේළියේ වැරද්ද තියෙන්නේ මිස්. ජන්මාන්තරේ විදර්ශනාව මම හදලා තියෙන්නේ. ඔව් කල උන්ගේ ප්‍රතිපදාව සුඛ වෙන්න ඕනේ නේද මිස්? ඔව් කලවුන්ගේ ප්‍රතිපදාව සුඛයි එක හරි ඊළඟ මැඩම් හදලා තියෙන එක දණ්ඩයි කියලා ලියලා තියෙනවා. මැඩම් ඒක තියෙනවා ජන්මාන්තරේ විදර්ශනා පුරුදු නොකලවුන්ගේ විදර්ශනා පුරුදු නොතේ තියෙන එක පොතේ මම දුකයි කියලා දෙක දාන්න. හරි මිස් හරි පොතේ හරි මිස් හරි තිරුවන් සරණයි. මම හදලා කිව්වේ මොකද පොතේ මේක මුද්‍රණ දෝෂය. මේ පොත ධර්මශාස්ත්‍රයේ පොත මේ දැන් මම ඉන්න කිට්ටුව තියෙන පන්සලේ හාමුදුරුවෝ වැඩි ඉඳලා තියෙන්නේ. දැනටත් මම ආශ්‍රය කරන්නේ පන්සල. මේ පොත මේ පහුගිය කාලේ මේ මට මතක ඇති කාලේ මේ අරන් ගියා මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මේ පොත ඉල්ලන් ගිහින් තියෙනවා. මේ පොත මුද්‍රණය කරන්න බැරි කම නිසා මේ කලින් මුද්‍රණය කරලා දීලා තියෙනවා පොත අපේ ඒ පන්සලේ. පස්සේ මේක ගොඩාක් මුද්‍රණ වියදම නිසා මේගොල්ලන් මේ හාමුදුරුවෝ පොත මුද්‍රණය කරේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් තියෙනකොට කාගේ හරි ඉල්ලීම අනුව වෙන්නේ නැති මේ පොත ඉල්ලන් ගියා මධ්‍ය මේ බෞද්ධ මේ අපේ දිමාලේ තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ. එතන මේ ගැහුවේ මේ පොත ඊට පස්සේ මේ දැන් තියෙන අලුත් පොත ගැහුවේ ඒගොල්ලෝ මුද්‍රණය කරේ. ඒකේ තියෙනවා මුද්‍රණ දෝෂ තියෙනවා. අපිත් ඔක දැක්කා. ඉතින් මේ දකින්නේ හාමුදුරුවෝ සමහරලාට එහාට යවුවා. ඊළඟ මුද්‍රණවලදී මම හිතන්නේ හරි ගස්සයි. ඒ කියන්නේ මේක print කරාට මේ පොඩි ඉතින් ඔය මුද්‍රණ දෝෂ ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් ඒක දැක්කම අපි හදා ගන්නවා. හොඳයි ඒක කිව්ව එක හොඳයි. ඒතර මම ඒක හදලා කිව්වේ. මටත් ඒක අමතක වුණා මෙතන හදාගන්නේ කියන්න. පොතේ හදලා තියෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. එහෙම විමසිල්ලෙන් අහන එක හුඟක් හොඳයි. මම හැබැයි මෙතන කරුණ හදලා තමයි කිව්වේ. මම කිව්වේ නෑ පොත හදාගන්නේ මොකද සමහරවිට ඊළඟ print එකේ මේක නැතුව ඇති. ඊළඟ මම ගිය පරණ මුල්ම මුද්‍රණයෙන් මම මේ පොත අරගෙන තියෙන්නේ. එතකොට හරි. ඒක හොඳයි. බොහොම ස්තුතියි. ඒක දැනුවට අනිත් අයටත් අතර හොඳට වැටහෙනවනේ. ඔව්. තිරුවන් සරණයි. දැන් එතකොට අපි කියන්නේ දැන් කිප්පාභිඥා දන්දාභිඥා ගැන කිව්වේ ඒකත් එහෙමයි. ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් මේ අඩුවෙන් තියෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මනේ. ඒවා අඩු කාමච්ඡන්දාදී නීවරණ ධර්ම වැඩියෙන් තියෙනවා. අන්න ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව දුකයි අභිඥාව දන්දයි කියලා මේ ඊළඟ පරිච්ඡේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් මේ නැත්තම් ඒක තේරෙන්නේ නැහැ නිකපාඩ කිප්පා පටිපදා මේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කිව්වම
දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා කොහොම තේරෙන මෙහෙම කිව්වම මෙහෙම වෙන්නේ ඇයි කියන එක මේ පොතේ මේ සඳහන් වෙනවා. එතකොට මේ තීක්ෂණ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන ඒගොල්ලන්ගේ අභිඥාව කීප. කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම බලවත් තියෙන අයගේ අභිඥාව කිප්පාභිඥා. ඒ කියන්නේ තදින් අභිඥාව මේ ඉක්මනටත් ලැබෙනවා, ශීඝ්‍රවත් ලැබෙනවා, ඊටමත් තියුණු අභිඥා වැඩෙන්නේ උන්වහන්සේ වගේ. මන්ද වූ කෙලෙස් ඇති මෘදු වූ ඉන්ද්‍රයන් අන්න ඒ කියනවා. ඒ කියන්නේ කෙලෙස් අඩු ඉන්ද්‍රිය ප්‍රතිපදාව සුඛයි අභිඥාව දන්දයි. පැහැදිලිනේ? ඉන්ද්‍රිය ධර්ම අඩුයි. නමුත් කෙලෙස් අඩුයි. ඉතින් කෙලෙස් අඩු නිසා ප්‍රතිපදාව සුඛයි අභිඥා නිසා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන අයට මේ ඉන්ද්‍රිය ධර්ම අනුව බලලානේ උන්වහන්සේ හැමසෙම ධර්ම දේශනා කරේ. ඉන්ද්‍රියන් වැඩුණද කියන එක උන්වහන්සේට තේරෙනවා. බුදුරජාණන් වහන්සේට විතරමයි ඒ නුවණ තිබුණේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ඉතින් බුදුරජාණන් වහන්සේට තමයි ශ්‍රාවකයන් මහරහතන් වහන්සේලාට මේ ඒක තිබුණේ ඒ ඥානය තිබුණේ නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසා උන්වහන්සේට පුද්ගලයන් අනුව ධර්ම දේශනා කළා. ඔවුන්ට නිවන් අවබෝධ කරවීමේ නිවන් අවබෝධ කරන තරම් නුවණ මෙහෙවා දීමට ශක්තිය උන්වහන්සේට තිබුණේ ඒකයි. එතකොට දැන් අපේ ඉන්ද්‍රිය ධර්ම කොහොමද තියෙනවද කියලා අපේ කර්මස්ථානාචාර්යන් වහන්සේලාට වැටහෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලාට ඒ කියන්නේ සමහර කරුණු උන්වහන්සේලා හොඳට දන්නවා, තේරෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලන්න ශක්තියක් උන්වහන්සේලා නැහැ. ඒක දැන් සමහර වෙලාවට සමහරු භාවනාවට ගිහිල්ලා මුකුතුනේ නැහැ කියලා කියනවා. මුකුතුනේ නැහැ වෙන්න බෑ. තමුන් භාවනාව හරියට වඩනවා නම් යම්කිසි දෙයක් තමුන්ට දැනෙනවා. නමුත් මේ අර කර්මස්ථානාචාර්යයන් වහන්සේට සුවචව කීකරුව කියන දේ අහලා ගැටලු තියෙනම් අහලා තමන්ගේ කටයුතු එක සැරෙන් දෙකෙන් බෑ. ඒක සම්පාදනය කරගන්නට ඕන. ඒක අපි කවුරුත් නම් ඊළඟ බබා තියෙනවනේ. ඒ වෛරස් අඩු වීමට බල ක්‍රමක්‍රමයෙන් තමයි කෙලස් නැති කරන්න ඕන, මාර්ගය වඩන්න ඕන. එතකොට මෙහෙම දැක්කුණු ප්‍රතිපදා අභිඥා අතරින් අනේ ප්‍රතිපදා දන්ද ප්‍රතිපදා හා අභිඥා අනුව සමාධිය ලබනකොට තමයි මේ දුක්ඛ පටිපදා දන්දා අභිඥා, දුක්ඛ පටිපදා කිප්පා අභිඥා, සුඛ පටිපදා දන්දා අභිඥා, සුඛ පටිපදා කිප්පා අභිඥා කියන වෙනස අපිට මේ ලැබෙන්නේ අනේක අනුව තමයි ප්‍රතිපදාව ශක්තිය හා කෙලෙස් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීමේ ශක්තිය මත බලන්න බැලුවම තේරෙනවා. හොඳට විමසිල්ලෙන් කියවනකොට මේ මං කියෙව්වනේ මම කිව් දේ 105ක් නම් 95ක්ම තමන් හොඳට විමසිල්ලෙන් බලනකොට තේරෙනවා. එහෙම උනන්දුවෙන් ඒක බලන්න. අර වචනවල අර්ථ දක්වන්න පුළුවන් දක්වන්නට කතා කරන්න පුළුවන්කම විතරයි මෙතන තියෙන. ඊට වඩා දෙයක් අපි අපේ ශක්තියෙන් කරන්නට අමාරුයි. හොඳට කියවලා තේරුම් ගන්න. මේක දැන් කලවම් වෙලා වගේනේ හිතෙන්නේ. ඕක වෙන් වශයෙන් මේ කිප්පා පටිපදා, මේ සුඛා පටිපදා, දුක්ඛා පටිපදා ඒ විදිහට පොඩි කරුණු ලියා ගන්න. ලියාගත්තම හොඳට වැටහෙනවා. මේ මඟ පෙන්වීමක් තමයි මෙතන මේ කරන්න පුළුවන්. ඒකයි. එතකොට ඊළඟ දෙවෙනි චතුස්කයේදී දැන් පළවෙනි චතුස්කය තමයි විස්තර කරේ දුක්ඛ පටිපදා දන්දා අභිඥා ආදී ඒ පළවෙනි චතුස්කය. මේ දෙවෙනි චතුස්කයේ තියෙන්නේ පරිත්ත පරිත්තාරම්මන, පරිත්ත අපමානාරම්මන, අපමාන පරිත්තාරම්මන, අපමාන අපමානාරම්මන. පැහැදිලිනේ? දැන් මෙතන මේ දෙවෙනි චතුස්කය. දැන් පරිත්ත කියන්නේ මේ අඩු කියන එකනේ. අඩුවේ. අපමාන කියන්නේ විශාල වශයෙන්. ඉතින් ඔන්න ඔය වචන දෙකේ තේරුම් කරගත්තම මේ හතර අපිට අවබෝධ කරගන්න පුළුවන්. පරිත්ත කියන්නේ නොකල පරිත්ත.
ප්‍රගුණ කරෙත් නැහැ. පරිත්තාරම්මන කියන්නේ ඒ කසිනාරම්මන හෝ ඒ ආරම්මන භාවනා ආරම්මන වැඩුවේ නැති. ඒ කියන්නේ ප්‍රගුණ කළත් නැහැ ආරම්මන වඩලත් නැහැ. පරිත්ත කියන්නේ අඩු කියන එක හැමතිස්සෙම. දැන් අපමාන කියන්නේ ප්‍රගුණ කරපු. අපමානාරම්මන කියන්නේ වඩන ලද කසිනාරම්මන වඩනාලද ආරම්මන කියන එක. ඒක තේරුම් ගන්න. අපමාන කියන හැමතිස්සෙම කියන්නේ උත්කෘෂ්ඨ තත්ත්වයක්. අපමාන කියන්නේ ප්‍රගුණ කළ. දැන් පරිත්ත කියන්නේ ප්‍රගුණ නොකළ. අන්න ඒ වෙනස තේරුම් ගත්තාම මේක තේරුම් ගන්න පුළුවන්. එතන පරිත්තාරම්මන කියන්නේ මෙතන තියෙනවා පරිත්ත වූ පරිත්තාරම්මන සමාධිය, පරිත්ත වූ අපමානාරම්මන සමාධිය. ඊළඟට අපමාන වූ පරිත්තාරම්මන සමාධිය, අපමාන වූ අපමානාරම්මන සමාධිය. පැහැදිලි නේද? අහන් ඉන්නවද? තේරුණා නේද? අවසරයි මම මේ එතන ඒ හතරට මොකක්ද කියන්නේ? ඒක දෙවෙනි චතුස්කය. දැන් චතුස්ක තියෙන සමාධිය අපි කිව්ව මේ ප්‍රථම, ද්විතීය, තතිය වගේ මේ චතුස්ක වලින් සමාධිය දැන් එක ආකාරයෙන් කිව්වා, සමාධිය දෙක ආකාරයෙන් කිව්වා, දැන් තුන ආකාරයෙන් කිව්වා, මේ හතරවෙනි ආකාරයෙන් කියන දෙවෙනි එක. පැහැදිලි නේ? හරි. හරි කරනවා. ඔව්. මේ ද්විතීය චතුස්කය, දෙවෙනි චතුස්කය සමාධිය අපි මෙතන මේ පොතේ මේ බුදුඝෝෂාචාර්යන් වහන්සේ මේ සමාධි ආකාර ඉස්සෙල්ලා කියන්නේ සමාධිය ගැන නෙවි සමාධිය ගැන මේ විස්තර කියන්නේ සමාධිය මොන කොයි ආකාරද කියන එක තමයි කියන්නේ සමාධිය කී වැදෑරුම්ද කියන එක තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් අපිට හුඟක් වැදගත් මේක අපේ පාඩම් වලට. දැන් මේ දෙවෙනි චතුස්කය හතර මේ අනිත් කරුණ වලදීත් මේ ශීල නිर्देशෙදිත් මේ වගේම ආවා හුඟක් චතුස්ක ද්විතීය තතිය චතුස්ක වශයෙන් ආවා. මෙතන ද්විතීය චතුස්කය මේ පරිත්ත පරිත්තාරම්මන, පරිත්ත අපමානාරම්මන, අපමාන පරිත්තාරම්මන, අපමාන අපමානාරම්මන. මෙතන පැහැදිලි ප්‍රගුණ පරිත්ත කියන්නේ ප්‍රගුණ නොකළ, පරිත්තාරම්මන කියන්නේ ආරම්මන වඩන්නේ නැති, නොවඩන ලද ආරම්මන. එතකොට පරිත්ත පරිත්තාරම්මන කියන සමාධිය බොහොම සුළු මට්ටමේ එයාට යන්නේ එක. පරිත්ත අපමානාරම්මන කියන්නේ මේ වඩන ලද සමාධිය වඩන ලද මේ ආරම්මන තියෙනවා එයාට. කසිනාදී ආරම්මන තියෙනවා වඩන ලද පුරුදු කරන ලද. නමුත් පුහුණු කළා නැහැ. පුහුණු කළා නැත්තේ මේ සමාධිය ප්‍රගුණ කළා නැහැ. ඒකයි. ඊළඟට අපමාන කියන්නේ ප්‍රගුණ කළා. සමාධිය ප්‍රගුණ කළා නමුත් කසිනාරම්මන ආදී භාවනා අරමුණු වඩලා නැහැ. පරිත්තාරම්මන කියන්නේ. ඒතර පරිත්තාරම්මන කියන්නේ නොවඩනලද ආරම්මන. අපමානාරම්මන කියන්නේ වඩනලද ආරම්මන. කසිනාදී ආරම්මන. පැහැදිලිනේ? වචන දෙක තේරුම් ගත්තා මේ චතුස්කය තේරුම් ගන්නට පුළුවන්. එතකොට ප්‍රගුණ කලේ නැති ඊළඟ කසින ආරම්මන අර හොඳට පුරුදු කරලා අර වශී කරගත්තේ නැති ධාන පිනිස වඩන්න තරම් අසමත්ත සමාධි පරිත්තයි. අන්න ඒක මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රගුණ කළා නැහැ. අරමුණු ප්‍රගුණ කළා නැහැ. කසින අරමුණු, භාවනා අරමුණු ඒවා ප්‍රගුණ කළා නැහැ. ඊළඟට ඒක තමයි මේ දැන් සමාධිය ප්‍රගුණ කළත් නැහැ ආරම්මන ප්‍රගුණ කළත් නැහැ. තමන් ආරම්මන කසින ආරම්මන හරියට ප්‍රගුණ කරලා නැහැ. අන්න ඒක ඒ தත්ත්වය තමයි පරිත්ත පරිත්තාරම්මන කියන්නේ. දැන් පරිත්ත කියන්නේ විශේෂ ප්‍රගුණ නොකළ සමාධිය ප්‍රගුණ කළ නැහැ. අපමාන ආරම්මන කියන්නේ අන්න යා කසින ආරම්මන ආදී ආරම්මන හොඳට ප්‍රගුණ කරලා තියෙනවා වඩලා තියෙනවා. අපමානාරම්මන. එතනයි පරිත්ත අපමානාරම්මන කියන්නේ ආරම්මන වැඩුවට සමාධිය ප්‍රගුණ කළා නැහැ. දැන් අපමාන පරිත්තාරම්මන කියන්නේ ප්‍රගුණ කළා. සමාධිය ප්‍රගුණ කළා. නමුත් ආරම්මණයන් කසිනාදී ආරම්මණයන් හොඳට වඩලා නැහැ. නොවඩනාලද. හොඳම தත්ත්වය තමයි මෙතන අපමානාරම්මන. එයා හොඳට සමාධියක් ප්‍රගුණ කරලා තියෙනවා. කසින ආරම්මනත් කසිනාදී ආරම්මනත් හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. ඒක තමයි එතන පැහැදිලිව තියෙන්නේ හතර ආකාරයට සමාධිය තියෙනවා. ඒතර ප්‍රගුණ කරපු
හොඳට මේ වශී කරගත් ධානය පිණිස තියෙන ඒ අරමුණු වඩපු කෙනා තමයි අපමාන ආරම්මන යෝගාවචරයන් වහන්සේ වෙන්නේ. එයාට සමාධි ඉක්මනට ලැබෙනවා. ඊළඟට ධාන මාර්ගයන් ඒවා හොඳට ඉක්මනට වැඩෙන්න පුළුවන් උන්වහන්සේට තමයි. අපමාන ආරම්මන. මේ පරිත්ත අපමාන දෙකේ තේරුමයි පරිත්තාරම්මන අපමාන ආරම්මන දෙකේ තේරුමයි හොඳින් වටහා ගන්න. එතකොට ඒක පැහැදිලි වෙනවා. ඊළඟට තුන්වෙනි චතුස්කයක් තියෙනවා ධානාංග වශයෙන්. ධානාංග 4 වශයෙන් සමාධිය චතුර්විධයි කියනවා. ධානාංග වශයෙන් ධානාංග අපි කියවනේ මේ පංච නීවරණ අඩු කරලා තියෙන විස්කම්බණය කරලා තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග 5න් යුක්ත ප්‍රථම ධානය. මේ කියන්නේ අර ධාන ප්‍රථම ධාන ද්විතිය ධාන ඒ සමාධි 4 ගැන කියන්නේ. ධානාංග වශයෙන් 4 සමාධිය චතුර්විධයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒ ප්‍රථම ධානයේ දෙවෙනි ධානය විතක්ක ਵਿਚාර සංසිඳු වීමෙන් මේ අර චතුස්ක ණය හොඳනේ චතුස්ක ණය පංචක ණය ආය කාට හරි ඉගෙන ගන්න ඕන නම් මේකනොත් බලා ගන්න පුළුවන්. විතක්ක ਵਿਚාර දෙකම සංසිඳු වීමෙන් පීති සුඛ ඒකග්ගතාගෙන අංග 3 තියෙන එක ද්විතීය ධානය. මේ චතුස්ක ණය ක්‍රමය කියන්නේ. චතුස්ක ආකාරයෙන් ධානාංග 4 ආකාරයෙන් සමාධි චතුර්විධ වෙන හැටි කියන්නේ. ඊළඟට විතක්ක ਵਿਚාර පීතිත් නැති වෙලා සුඛ ඒකග්ගතා කියන අංගද්වය දෙකෙන් යුක්ත උනේ තුන්වෙනි ධානය චතුස්ක ණය ක්‍රමයේ. ඊළඟට සුඛත් සංසිඳවලා ඊළඟට උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙකෙන් යුක්ත වූයේ චතුර්ථ ධානය. මේක තමයි තෘතීය චතුස්කය. ධාන 4 වශයෙන් සමාධිය 4 ආකාර බව මේ කියන්නේ තුන්වෙනි 4 ආකාර తত্ত্বය. ඊළඟ චතුර්ථ චතුස්කය කියන්නේ වෙන ඊළඟට ඒ කියන්නේ චතුස්ක වලින් 4 වෙනි එක. චතුස්ක වලින් 4 වෙනි එක. ඒක කියනවා බාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගීය. මේක උඟක් තැන්වල ධර්මයේ සඳහන් වෙනවා. බාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගීය. සමාධිය 4 ආකාර. මේ පාඩම මැඩම් පෙරවන් සරණයි මැඩම් මේක හාන භාගීය නෙමේද? බාන භාගීයනේ. හාන භාගීය. හාන භාගීය. හාන කියන්නේ පිරිහීම. හාන භාගීය සරි සම වෙන්න. හාන භාගීය කියන්නේ පිරිහීමනේ. හාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගීය. ඒතර හාන භාගීය කියන්නේ සමාධිය පිරියමින් යනවා යාගේ. එයා සමාධිය පිරියන ආකාරයට යන්නේ. වැඩෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා හාන භාගය. කියන්නේ සමාධියේ ආකාර 4ක් මේ 4 වෙනි ආකාරය. 4 වෙනි ආකාරයේ කරුණු 4 මේ කියන්නේ හාන භාගීය. එතකොට හාන භාගීය කියන්නේ වැඩෙන්නේ නැහැ. පිරිහෙන සමාධිය. හාන භාගීය කියන්නේ පිරිහීමට යන්නේ. යාගේ පිරිහීමට තමයි යන්නේ. අඩු වෙන තත්වයට යන්නේ. දෙවෙනි එක තිති භාගීය. ඒ යාගේ සමාධිය වෙනස් වෙන්නේ නැහැ. පිරෙන්නෙත් නැහැ, වැඩෙන්නෙත් නැහැ. තිති භාගීය තියෙන තත්වෙම තියෙනවා. තියෙන ආකාරයෙන්ම සමාධිය තියෙනවා. එතකොට ඒක තිති භාගීය. ඒකේ දියුණුවක් නැහැ නේ. එතකොටනේ තියෙන පරිපිරියෙන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. ඊළඟ විශේෂ භාගීය කියන්නේ එයාගේ වැඩිම වර්ධනය වෙනවා. විශේෂ භාගීය සමාධිය කියන්නේ වර්ධනයක් තියෙනවා. වර්ධනයක්. සමාධියේ වර්ධනයක්. එයාගේ උත්සාහයන් ඒ යෝගාචරණ වහන්සේගේ උත්සාහ අනුව කරන ලද පින් අනුව තමන් වහන්සේ අනුගමනය කරන ප්‍රතිපදා ඒ කරුණ අනුව කෙලෙස් අඩුවීම අනුව වැඩෙනවා. වහන්සේගේ සමාධිය වැඩෙනවා. අන්න ඒක විශේෂ කාරණයක්. අධිගමය ඒ ධර්ම අවබෝධයට නිවන් සඳහා ඊටමත් සුදුසු වෙන්නේ ඒක තමයි. මේ විශේෂ භාගය වැඩෙන සමාධිය උන්වහන්සේගේ එන්න වැඩෙනවා. එතකොට ඒක විශේෂ භාගය. ඊළඟට තියෙනවා නිබ්බේද භාගය කියලා. ඒ සමාධිය නිවන් අරමුණු කරගෙනම නිවන් බලාපොරොත්තු වෙන්නම
වඩන සමාධිය. අපේ මේ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ මේ නිබ්බේද භාගයේ සමාධිය තමයි. ඒ කියන්නේ නිවන් අරමුණු කරගෙනම නිවන් ලබන්න බලාපොරොත්තු වෙන්න වඩනා සමාධිය. එතකොට නිබ්බේද භාගයේ සමාධිය උසස්ම තත්වය තමයි නිබ්බේද භාගයේ සමාධිය. ආහන භාගයේ සමාධිය ඉතින් මේ එයාගේ මොකක් හරි ඒ යෝගාවචරයන් වහන්සේගේ යම්කිසි ප්‍රතිපදාවල කෙලස් සංසිඳු වීමේ වල ඒ තියෙන යම්කිසි ප්‍රශ්නයක් නිසා තමයි ඒ හාන භාගීය ඨිති භාගියත් එහෙමයි. ඒ උන්වහන්සේ ලැබපු සමාධියෙන් තමත් උඩට යන්නට ශක්තියක් උන්වහන්සේට නැහැ. පිරෙන්නේත් නැහැ. ඒකත් ලොකු දෙයක්. ඒ වගේ විදිහට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සතර විද ආකාරයෙන් යුක්ත නිසා මේ සමාධිය චතුර්ථ ආකාරයෙන් තියෙන සමාධි විදිහට හඳුන්වනවා. චතුර්විද ප්‍රඥාවක් තියෙන්නේ මෙතන. උන්වහන්සේගේ ප්‍රඥාව සතර ආකාරයි. උන්වහන්සේ පුරපු කුසල ධර්ම වඩපු ප්‍රතිපදා ඒ අනුව තමයි මේ හතර ආකාරයට වෙන්නේ. ඊළඟ පංචම චතුස්කය කියලා කියනවා. චතුස්ක පහක්. චතුස්ක වල පස්වෙනි එක කාමාවචර, රූපාවචර, අරූපාවචර, අප්‍රියාපන්න. අනු සමාධි හතර. කාමාවචර කිව්වම තේරෙනවා සියලුම ඒ උපචාර වල පවත්නා ඒකාග්‍රතාව කාමාවචර සමාධියයි. උන්වහන්සේට කාමාවචර භූමියෙන් එපිටට යන්නේ නැහැ. ඒ සමාධිය කාමාවචර සමාධිය. ඒ කියන්නේ ආයේ උපතක් ලැබුවා මේ කාම භූමියේ තමයි උපත ලබන්නේ. නමුත් භාවනාවෙන් මේ යම්කිසි සමාධි තත්ත්වයකට උන්වහන්සේ පැමිණ නිසා ඒකට අනුකූල ප්‍රතිසන්දියක් තමයි උන්වහන්සේට ලැබෙන්නේ. හැබැයි කාමාවචර භූමියේ රූපාවචර සමාධිය රූපාවචර කුසල සිතේ පවත්නා ඒකාග්‍රතා සමාධිය. රූපාවචර කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, සතර ආකාර හෝ පංචම ධානය වශයෙන් පංචමාකාර ඒ තමයි රූපාවචර සමාධිය. එතකොට අරූපාවචර කුසල සිතේ එකගතාව තමයි අරූපාවචර සමාධිය. දන්නවනේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන සමාධි තමයි අරූපාවචර සමාධිය. එතකොට මේ සමාධි මේ අරූපාවචර සමාධිය දක්වාම බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමයේ ලෝකේ පැවතුණා, දමදිව පැවතුණා. එතකොට අපරියාපන්න සමාධි කියන්නේ ඔන්න අපගේ දහම අනුව අපේ බුද්ධ දර්ශනය අනුව ලෝකෝත්තර කුසල සිත් පවන්න ඒකාග්‍රතා අපරියාපන්න සමාධිය කියන්නේ ඒක තමයි. අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර తত্ত্বය. ලෝකෝත්තර ආර්යයන් වහන්සේලා සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන ආර්ය తত্ত্বයේ වඩන සමාධිය තමයි අපරියාපන්න සමාධිය. ඒකට අනිත් සමාධි තුනම ලෞකික සමාධි. එතකොට පළවෙනි තුන ලෞකික සමාධි, හතරවෙනි එක තමයි ලෝකෝත්තර සමාධි තත්ත්වයට එන්නේ. ඊළඟ හයක් තියෙනවා. මේ චතුස්ක හයකුත් තියෙනවා. මේ හයවෙනි එක ඒවා මතක තියාගන්න. එකේව කීයද, දෙකේව කීයද, තුනේව කීයද, හතරේව කීයද? ඒක දැන් ඔච්චර ගොඩාක් විස්තර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔය ප්‍රශ්න හැටියට අපිට විනාඩි 15කට 16කට ලියා ගන්න පුළුවන් කරුණු ගැටියෙන් ඉගෙනගෙන තියන්න. එතකොට මේවා විස්තර කරගන්න පුළුවන්. වාක්‍යයකින් දෙකකින් විස්තර කරන්න පුළුවන්. ඊළඟට හයවෙනි චතුස්කයේ තියෙන්නේ ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන සමාධි. මේ චතුස්ක වලින් හයවෙනි එක. මේ යෝගාචරණ වහන්සේ කෙනෙක් ඡන්දේ අධිපති කොට අපි දන්න මේවා අධිපති ධර්මනේ. ඡන්ද විරිය චිත්ත විමර්ශා මේ අධිපති ධර්ම අනුව සමාධිය ලබන හැටි. ස්වාමීන් වහන්සේ නමක් ඡන්දේ අධිපති කොට ඡන්දය කැමැත්ත අධිපති කරගෙනම මේ ඒකාග්‍රතාවය ලැබුවා නම් ඒක ඡන්ද සමාධිය. වහන්සේගේ කැමැත්ත නිසාම කැමැත්ත තමයි මුල් වෙන්නේ. කොහොමත් මේ සතර ඉදිපා ධර්ම සතර මේ අධිපති ධර්ම ඒවයි එකයි හැමතිස්සම උනාට හතරෙන් එකක් තමයි බලවත් වෙලා එන්නේ. ඒතකොට ඡන්දේ බලවත් වුණු වහන්සේගේ සමාධිය ඡන්ද සමාධිය.
වීර්ය අධිපති කොට ලැබුණු ඒකාග්‍රතාවය වීර්ය සමාධිය. චිත්ත සමාධිය සිතේම සිතම අධිපති කරලා වශයෙන් වැඩි සමාධිය අධිපති වශයෙන් ඒක පස්සේ මතක තියාගන්න. ඊළඟ පංචවිධ සමාපatti කියන්නේ ඔන්න අර පංචක ණය ගැන තමයි මේ කියන්නේ. දැන් චතුක්ක ණය පංචක ණය කාට හරි අපැහැදිලි නම් මෙන්න මේ දෙකෙන් ඒක හරියට පැහැදිලිව ඉගෙන ගන්න. පංචවිධ සමාධිය කියන්නේ අර ඥානාංග 90 පංචම ධානය දක්වා යන හැටි. මේ සමාධි චතුක්ක ණය වශයෙන් මේ හතරක් සමාධි දක්වනවා. මේ පංචක ණය ක්‍රමය අනුව සමාධි පහක් දැක්වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතායන අංග පහෙන්ම යුක්ත වූ මේ ප්‍රථම සමාධිය. එතකොට පළවෙනි සමාධි පහක් කියලා කියන්නේ මේක දැන් කවුරුත් දන්නවා ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා මේක අර මේක පංචවිධ සමාධිය තියෙනවා කියන එක ඒක කරුණකදී අපිට ලියන්න අවශ්‍ය කරුණක් වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානය ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක විතක්කය ඉවරයි විතක්කය ඉක්මවා යනවා විචාර පීති සුඛ ඒකාග්‍රතාව මේ අංග හතරෙන් යුක්ත සමාධිය තමයි ද්විතීය සමාධිය ද්විතීය ධාන සමාධිය. විචාරයත් ඉවත් වෙලා පීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත තෘතීය ධාන සමාධිය. ප්‍රීතියත් ඉක්ම වෙලා සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත චතුර්ථ ධාන සමාධිය. ළඟ සුඛත් අයින් වෙනවා. ඊට පස්සේ උපේක්ඛාව සහ සුඛ අයින් වෙලා උපේක්ඛාව වෙනවා. උපේක්ඛාව ලැබෙන අවස්ථාව පස්වෙනි ධානය. අර චතුක්ක ණයේදී නම් සතරවෙනි ධානය. උපේක්ඛා ඒකාග්‍රතාව යුක්ත වූ පංචම ධාන සමාධිය. මතක තියාගන්න හුඟක් පැහැදිලි මතකයේ පදක තියාගන්න පහසුයි. මොකද මේක හුඟක් වෙලාවට කවුරුත් ඉගෙනගෙන තියෙන දෙයක්. දැන් මෙතර ඒක අපි කවදාන්නෝ චතුස්ක ණයයි වෙන්නේ විතක්ක ਵਿਚාර දෙකම එකසර නැති වෙනවා. නැති වෙලා ද්විතීය ධානය ලබනවා. පංචක ණයේදී වෙන්නේ විතක්ක ඉවත් වෙලා අර අනිත් හතරත් එක්ක ද්විතීය ධානය ලබනවා. ධානාංග හතරක් තියෙනවා ද්විතීය ධානයේට. ඒ වගේ විදියට ඊළඟ පිළිවෙලට අනිත් ධානාංග අඩු වෙලා තමයි පංචම ධානයට හතරවෙනි ධානයටපත් වෙන්නේ. එතකොට මේ සමාධි වල ભેද කිව්වෙ මේ දැන්. සමාධි වල ભેද කියන්නේ අර නිදෙනවා කියන එක නේ සමාධි වල අංග. සමාධි කී වැදෑරුම්ද කියන එක තමයි මෙතෙක් වෙලා ඒ පැහැදිලි වුණේ. ඊළඟට උගන්වන්නේ මේ පොතේ ඊළඟට උගන්වන්නේ සමාධියෙහි කිලිටි බව කුමක්ද කියලා. සමාධියෙහි කිලිටි බව කුමක්ද කියන එක. සමාධියෙහි පිරිසිදු බව කුමක්ද කියන එක තමයි ඊළඟට පැහැදිලි කරන්නේ පොතේ. සමාධියේ කිලිටි බව. සමාධියේ කිලිටි බවේ කියන එකදී සමාධියේ කිලිටි වෙන ආකාරය ඊළඟට කිලිටි බව පිරිසිදු බව. සමාධියේ කිලිටි බව කොහොමද වැඩක් නැහැ. ඒක අර්ථයක් නැහැ. නැවත උත්සාහ අරගෙන සමාධිය වඩන එක තමයි. එතකොට මේවා මේ විභංග ප්‍රකරණයෙන් කරුණු අනුව තමයි අරගෙන තියෙන්නේ. සමහර කරුණු වරන් තියෙන්නේ ඥාන විභංගය. ඥාන විභංගය විභංග ප්‍රකරණ ඥාන විභංගයෙන් මේ කරුණු. එක්සතර තියෙන සංකිලේ සම්ති හාන භාගියෝ ධම්මෝ වෝදානන්ති විශේෂ භාගියෝ ධම්මෝ කියලා එතන මේ කිරිටි බව සහ පිරිසිදු බව ගැන සඳහන් වෙන්නේ අන්නේ එක මතක තියාගන්න. ඒක කිරිටි බව පිරිසිදු බව ගැන ප්‍රශ්නයක් ආවොත් මතක තියාගන්න මේ පාළි යෙදුම් හරි වැදගත්. මේ සංකිලේශන භාගී එතකොට මේ කෙලසන බව හාන භාගය ධර්ම පිරිසිදු බව විශේෂ භාගීය ධර්ම. කියන්නේ විශේෂ අපි ඉගෙන ගන්නනේ ඉස්ලාහන භාගීය මේ තීති භාගීය විශේෂ භාගීය. අන්න පිරිසිදු බවෙන් තමයි අපේ මේ සමාධිය වැඩෙන්නේ. කෙලසනකොට තමයි පිරෙන බවට වැඩෙන්නේ. කියන්නේ තමන් වහන්සේ ඒ වායෝගාවචරණ වහන්සේගේ කෙලස් වැඩෙන බව කෙලස් අඩුවන බව අන්නේ ආකාරයෙන් තමයි මේ තත්වයන් පවතින්නේ.
යාර මේ වගේ කරුණු ඕන වෙනවා දැන් සමහරවිට ප්‍රශ්න එනවනේ විසුද්ධි මාර්ගය තුන් පිටකය අලලා විශේෂ ග්‍රන්ථයක් කියලා ඔය ප්‍රශ්නයක් එනවා. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න එනවා. මේ දැන් මතක තියාගන්න ඕනේ. මේ පොතේ සඳහන් වෙනවා කොහෙන්ද ගත්තේ කියලා. මොන පිටකයෙන්ද මේ දැන් අපි දන්නවා මේ විභංගප්පකරණය මේ අභිධර්ම පිටකේ. ඒ වගේ උදාහරණ දෙන්න පුළුවන්. වැඩි දෙන්න ඕනේ. එක උදාහරණයක් එක තැනකට දුන්නා නම් ඇති. ඒක නිසා මේ වගේව මතක තියාගන්න. ගොඩක් කට්ටිය අහනවත් මගෙන් සමහරව අහනවා මේ. ඒක කොහොමද ගන්නෙ කියලා මේ පොත කියවනකොටම තමයි ඒක තේරෙන්නේ. සංඥාපනයේ හුඟක් කරුණු තියෙනවා. සංඥාපනයේ හුඟක් කරුණු ගන්න තියෙනවා. මේ වගේ තැන්වලදී ඒක මතක තියාගන්න. එතකොට ප්‍රශ්නට උත්තරත් එතන තියෙනවා. මේක හුඟක් වෙලාට එන ප්‍රශ්නයක්. විසුද්ධි මාර්ගයේ තුන් පිටකේම අලලා සකසුණු විශිෂ්ට ග්‍රන්ථයකී විමසන්න කියලා ඔය වගේ ප්‍රශ්න එනවා. එතකොට ඒ විදිහට ඒක මතක තියාගන්න. හාන භාගීය ධම්ම ඒකත් සඳහන් වෙන්නේ විභංග ප්‍රකරණයමයි. පඨමස්ස ඥානස්ස ලාභින් කාමසගතා සංඥා මනසිකාර සමුදාචරಂತಿ හාන භාගිනී පඤ්ඤා කියනකොටම තේරෙනවනේ ප්‍රථම ධානය ලැබපු යෝගාවචරන් වහන්සේට යාට මේ කාමසගත සංඥා මේ කාමසගත සංඥා ඇති වුණොත් ඒවා ආවොත් යාගේ සිතට ඔන්න සමාධිය පිරියනවා. සමාධිය හාන භාගිය වෙනවා. ඊළඟ අවිතක්ක සාගත සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විශේෂ භාගිනී පඤ්ඤා. අන්න ඒක තමයි විශේෂ භාගී සංඥාවට එන්නේ. මේ අවිතක්ක මේ අවිචාර මේ ඥානාංග නැති නැද්ද? චේචානේ ඒ කියන්නේ මෙතන මේ සිග්නල් වල ප්‍රශ්නයද? විභංගය ඥාන විභංග අභිධර්ම පිටකේ මේ ඥාන විභංගයෙන් අරගත්තු කරුණක් ගැන තමයි මේ සමාධියේ කිල්ටි බව පිරිසිදු බවක සඳහන් කරන්නට යොදාගෙන තියෙන්නේ මේ පොතේ. ඒ කියන්නේ පඨම මේ සමාධියේ කිල්ටි බව හාන භාගීයෝ ධම්මෝ වෝදානන්ති විශේෂ ධම්මෝ. ඒ කියන්නේ හාන භාගය කියන්නේ මේක අඩු වෙනවා. අඩු වෙවි පිරිහෙමින් යනවා. ඒක තමයි හාන භාගය ඉස්සලා කියපු කරුණමයි. වැඩි වෙමින් යන තත්ත්වය තමයි විශේෂ භාගය. ඊළඟට මේ ඥාන විභංගයේ සඳහන් කරුණක් මේ කියන්නේ. මම කිව්වේ ත්‍රිපිටකය අලලා කරන ලද විශිෂ්ට කෘතියක් කියලා ප්‍රශ්න එනවා. වක්කලාට ඔය ප්‍රශ්නට සමාන ප්‍රශ්න එනවා. මේ විසුද්ධි මාර්ගය තුන් පිටකේම අලලා සකසුණු විශිෂ්ට ග්‍රන්ථයක් වුණා වගේ එකක් විමසන්න වගේ හරියට ප්‍රශ්න එනවා. ඒකට මෙන්න මේක උදාහරණයකට ගන්න පුළුවන්. මේ සමාධිය විස්තර කරන තැන මේ අභිධර්ම පිටකයෙන් ගත්ත කරුණක් මේ තියෙන්නේ. අභිධර්ම පිටකයේ විභංගප්පකරණය. ඊළඟට දැන් පඨමස ඥානසලාභින් කාමසගත සංඥා මනසිකාර සමුදාචරಂತಿ හාන භාගිනී පඤ්ඤා. දැන් සමාධිය පිරීමට යන්නේ මොකද? ප්‍රථම ධානය වගේ ආයේ තත්වයකටපත් වුණු කෙනා එයාට කාමසගත සංඥා. ඒ කියන්නේ කාම සාගත මේ ලෝභ සාගත ඒ වගේ සංඥා මනසිකාර කරොත් යාගේ ධානය පිරීමටපත් වෙනවා කියන එක තමයි කියන්නේ. අවිතක්ක සාගත සංඥා මනසාරා සමුදාචරಂತಿ විශේෂ භාගිනී පඤ්ඤා. අවිතක්ක සංඥා කියන්නේ මේ විතක්කය විචාරය අවිතක්කය නැති විතක්කය නැතිව ඒ වගේ යාගේ අදහස් මේ තියෙනකොට ඒව විශේෂ භාගිනී කියන්නේ මම මේ සමාධිය වැඩෙන තත්ත්වයටපත් වෙන්නේ. ඒකට කියනවා ඒක මේ විශේෂ භාගිනී සංඥා කියලා. ඒ දෙක මතක තියාගන්න. මෙන්න මෙතනින්
අපි තා පොඩ්ඩක් කරන්න පුළුවන් නේ තව මේ වෙලාව ගැන සලකන්න ඕනේ නේ. දැන් මේ විශේෂ මේ සමාධිය කිලිටි වෙන්නේ කොහොමද? සමාධිය පිරිසිදු වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනින් කිව්වේ. මෙතනට කරුණු උගහාගෙන තියෙන්නේ අභිධර්ම පිටකයෙන්. අභිධර්ම පිටකයේ විභංගප්පකරණයෙන් තමයි මේ පාඩම් කරගන්න. මේ වගේ පාළි පාඨ පාඩම් කරගෙන ඒකේ ආස්තේ ලිව්වම ආයි මුකුත් තව දෙයක් විස්තර කරන්න දෙයක් නැහැ ප්‍රශ්නෙකට. ඉතින් ඒක නිසා මේක උදාහරණයක්. මම කිව්වේ ඒකයි අර වගේ ප්‍රශ්නයකට මේ විසුද්ධි මාර්ගයේ විස්තර කරන්න විදිහට ප්‍රශ්නයක් ආවොත් ඒක මේ ලියන්න හරි මොකක් ආසයිතන ප්‍රශ්නයක් ඒ වගේ ඒවා. ඉතින් ඒවා මේ හොඳට ලියන්න පුළුවන් වෙනවා. මේව මතක තියාගන්න මෙන්න මේ එක තැනක්. මේ අභිධර්ම පිටකයෙන් කරුණු ගත්ත තැනක් මේ සමාධිය කිල්ටි වෙන්නේ කොහොමද පිරිසිදු වෙන්නේ බව කොහොමද කියන්න මේ බුදුගොස් ස්වාමීන් වහන්සේ කරුණු ගත්ත තැනක් අභිධර්ම පිටකයේ. ඒ කියන්නේ හාන භාගිනී විශේෂ භාගිනී කියලා. ඒ කියන්නේ සමාධිය පිරීමටපත් වෙන්නේ කොහොමද? සමාධිය වැඩෙන්නේ කොහොමද? මොනවාකමද පැහැදිලි හාන භාගිය වෙන්නේ අර කාමසගත සිතුවිලි. එයාගේ සිතට ආවොත් අන්න පිරියන මේ තත්වයට තමයිපත් වෙන්නේ සමාධිය. මේ අවිතක්ක ඒ කියන්නේ අවිතක්ක සාගත ඒ කියන්නේ ගොඩාක් කල්පනා අඩුව බව ගැන සංඥා මනසිකාර පවතිනකොට එයාගේ සමාධිය වැඩෙන තත්ත්වයට පත් වෙනවා. විශේෂ භාගිනේ ප්‍රඥාව වැඩෙනවා. මැඩම් මෙතන කාම විතර්ක නැතුව කියලා ගන්න පුළුවන් නේද? විතක්ක කියවම හැම දෙයක්ම. විතක්ක කියවම කාම විතක්ක විතරක් නෙවෙයි වෙන දේශත් වෙන්න පුළුවන් නේ. විතක්ක වලට කල්පනානේ. ඉතින් තියෙන්නේ රාග ද්වේෂ මෝහනේ නේ. ඉතින් මේ අර මේ කාමසාගත සංඥා තමයි. ඒ කියන්නේ මුගක් වෙලාවට එන්නේ ඒවනේ. දැන් යම් කිසි දෙයකට තමයි ශරීරය ගැන වුණත් ආශාවක් හිතෙනවා මේක කාමච්ඡන්දය. දැන් සමහරවිට ධානය වඩනකොට මේ මට දැන් අමාරුවක් වගේ දැනෙනවා කියලා ඒ වගේ සිතත් ඒකත් මේ කාමසාගතයි නේ. තමයි ශරීරය පරිස්සම් කරගන්න නේද? ඒක නිසා ඒක කාම සංඥාවක්. දැන් අපිට සාමාන්‍ය වෙලාවට ඒ භාවනාවේදී යෙදෙන දෙයක් නේ. අපිට කකුල් රිදෙනවා, අත රිදෙනවා, පිට රිදෙනවා වගේ අදහස් එනවා. මුල කාලවලදී. එතකොට මේක කාමච්ඡන්දේ තමයි ඒක. සමහරලාට මේ තමයි යෙදරය මතක් වෙන්න පුළුවන්. දරුවෝ මතක් වෙන්න පුළුවන්. නෑදෑයෙක් හිතවතෙක් යාළුවෙක් මතක් වෙන්න පුළුවන්. ඒවා කාමසාගත සංඥා. දැන් අවිතක්ක කියනකොට ඒ සියලුම විතර්කයන් ඉවත් වෙනවා. ප්‍රථම ධානයේදී ඉවත් වෙන්නේ විතක්ක කියන්නේ කල්පනා. දැන් සමහර අයට භාවනාවට වාඩි වුණාමට රටේ නැති කල්පනා එනවා. ඒ ආධුනික තත්වයේදී ඒක එනවා. ඒක ස්වාභාවිකයි වැරද්දක් නෙවෙයි. ඒක තමයි හදා ගන්න ඕනේ. ඉතින් ඒකයි එහෙම විතක්ක සාගත මානසිකාර එනකොට අයහට මේ ඊළඟට ਵਿਚාරේ නැති වෙන තත්ත්වෙට නෙන්නේ. ධානය වැඩෙනවා. ඉතින් අපි අද මෙතනින් නවත්තමු නේද? අනිත් පාඩම සමාධිය වැඩි යුතු කෙසේද කියන එක ටිකක් දිගයි. ඒක නිසා අපි අද මෙතනින් පාඩම නවත්තමු. නේද? මොකක් හරි තේරෙන්නේ නැති පැහැදිලි නැතත් තිබුණාද මෙතන? පැහැදිලි නැති තැනක් තියෙනවද මේ ටිකේ? මෑණිවලා තන ඡන්ද චිත්ත විරිය විමර්ශක විමර්ශා කියලා එක පොඩ්ඩක් විමර්ශා කියන එක පොඩ්ඩක්. මොකද්ද? ඡන්ද චිත්ත විරිය විමර්ශා එක විමර්ශා එක ටික ගැඹුරට පැහැදිලි කරොත් ඒක විමර්ශා කියන එක. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එකේ ආචාර්ය ඒක විදර්ශනාව තමයි ඒක. මම ඒක වැඩි විස්තර කරේ නැහැ. මම හිතුවා ඒක දන්නවා ඇති කියලා. විදර්ශනා වැඩිම කියන එකට. උදාහරණ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එක අපේ හැම කරුණකදීම අපිට ඕනවනේ ඒවා. දැන් අපි කුසල දහමක යෙදෙනකොට, කුසලයක් කරනකොට, කුසල සිතක් ඇති වෙනකොට මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා මේ හතර තමයි උඩට එන්නේ. මේ හතර තමයි අධිපති ධර්ම කියලා කියන්නේ. මේ අධිපති ධර්ම මේවා මේ වයින් තමයි අපිව මෙහෙයවන්නේ. ඒ කියන්නේ දැන් මේ ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත නැත්නම් අපිට මේ සමාධිය විතරක් නෙවෙයි භාවනා කරන්නේ කිසිම කුසලයකට යෙදෙන්න බෑ. දැන් මේ පාඩම අහන්න උනොත් ඡන්දයක් තියෙන්න ඕනනේ. ඡන්දේ නැත්නම් පාඩම අහන්න මොකක් හරි හේතුවකට ඡන්දේ තියෙන කැමැත්ත. ඡන්ද කියන්නේ කැමැත්ත. එතකොට මේ
ඒක මේ ධර්ම හතර අධිපති ධර්ම කියලා කියන්නේ මේවට. මේ හතර වැඩෙනවා. හැබැයි මේ හතරම බලවත් ධර්ම වුණාට මේන් එකක් අනිත් තුනම යටපත් කරගෙන ඉදිරියට එන එකක් තියෙනවා. ඒකයි මේ එකක් ගානේ දුන්නේ ඒකයි. මේ ෂෂ්ඨ 6 වෙනි චතුස්කයේදී ඡන්ද සමාධිය නිසා සිත එකඟතාවයට සමාධියට පත්වන අය ඉන්නවා. ඒ කියන්නේ කැමැත්ත නිසාමයි. ඒ කියන්නේ හතරම හත ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මම කරන්නේ විමර්ශා කියන එක ගන්න මේ විදර්ශනා පැත්තට සම්බන්ධ උඩට යනකොට කියන්නේ ඉහළට යනකොට හතරම අධිපති ධර්ම. නමුත් මේ හතරම එක සැරේට කෙනෙක්ගේ හිතේ එන්නේ නැහැ. එකක් චිත්ත කැමැත්ත තමයි අපේ ඕනම කුසල ධර්මයක් අපේ සිත අපිට කුසලයක් කරනකොට මේ හතර ඉදිරිපත් වෙනවා. නමුත් මේ හතරෙන් එකක් තමයි බලවත් වෙන්නේ හැමතිස්සෙම. ඒක එක්කෙනාට එක මේක බලවත් වෙනවා. එක දිනාට ඒක මේ එකක් බලපවත්. ඒ කියන්නේ හතරම බලවත් අධිපති ධර්ම වුණාට මේන් එකයි එක වෙලාවකට බලවත් වෙන්නේ. එතකොට තුන යටපත් කරගෙන යා බලවත් වෙනවා. දැන් වීරිය නම් අරවම් තුනටම වඩා වීරිය බලවත් වෙලා යාගේ කැමැත්ත ඒව නෙවෙයි. මේ බුද්ධියක් නෙවෙයි. ප්‍රඥාවක් නෙවෙයි. වීරිය බලවත් වෙලා යා වීරිය නිසා මෙයාගේ අදහස ඉෂ්ට කරගන්නවා. චිත්ත කියන්නේ සිත. යාගේ සිත තදින්ම බලපානවා. විමර්ශා කියන්නේ ප්‍රඥාව. දැන් ප්‍රඥාව තියෙනව නම් අර සේරම තුනම යටපත් කරගෙන ප්‍රඥාව බලවත් වෙනවා. ඒ කියන්නේ එතන ගන්නේ ප්‍රඥාව කියන්නේ විදර්ශනා පැත්තට යන එක නේද? විදර්ශනාව ප්‍රගුණ කිරීම නේද? ඔව් දැන් ඉතින් මේ විමර්ශා කියන්නේ මේ එතන ප්‍රඥාව. ඒතකොට ප්‍රඥාව නිසා තමයි විදර්ශනා හරි සමත හරි මේ මොන හරි දෙයකට යාට සිත බලවත් වෙලා එන්නේ මේ යාගේ ප්‍රඥාව නිසාමයි. අනිත් එක මේ හතරම සමව තියෙන්න ඕනද දාන්නේ හොඳට හතර තියෙනවා මේ ධර්ම අධිපති ධර්ම. නමුත් හතරෙන් එකයි බලවත් වෙන්නේ එක අවස්ථාවක. තවත් අවස්ථාවක තව එකක් බලවත් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවක විරිය වැඩි වුණොත් එහෙම එතකොටත් ඒක කරගන්න බැරි වෙනවා එහෙම කියලා අර අධික වීර්යය එහෙම කියනවා. නමුත් සමහර වීර්ය නිසාම කරන අය ඉන්නවනේ. වීර්ය නිසා මේ උදාහරණයකට ගන්න මේ පන්තියට එන එක අමාරු වැස්සයි කියලා එන්නේ නැතුව ඉන්න පුළුවන්. බලන්න අහන්න නැතුව ඉන්න පුළුවන්. නැත්නම් වහිනවා අහන්න බෑ. එක්කම අද ගමනක් යන තියෙනවා. නමුත් ඒක වීරිය තියෙනවා නම් අර සීරම බලවත් කරගෙන ප්‍රඥාව කොච්චර තිබුණා එතන වීරිය නැත්තම් එයාට එන්න බෑ ඒ වැඩේට. අර ඒ වගේ මේ හතරෙන් එකයි එක වෙලාවකට බලවත් වෙන්නේ. මේක අර ධර්ම කරුණවලදී උගන්වනවා අධිපති ධර්ම. සමව තියෙන්න කියලා එකක් නෑ නේ. සමව වැඩෙන්න ඕනේ කියලා. මෙතෙන්දි මේව සමව තියෙන්නේ නෑ. මේ මොන කොහොමද අධිපති ධර්මයක් අපේ කුසලසිතකට උදව් වෙනකොට අපේ කුසලසිත මේ වයින් මේ එකකින් මේ උපස්තම්භනය ලැබෙනවා. ඉතින් එකයි එක වෙලාවකට එකයි. මේ දැන් ඡන්ද වුණාට වෙන වෙලාවක වීරිය වෙන්න පුළුවන්. වෙන වෙලාවක චිත්ත වෙන්න පුළුවන්. එක අවස්ථාවේදී බලවත් වෙනවා. මේ හතරෙන් එකක් අවස්ථාවේදී බලවත් වෙනවා. බලවත් වෙලා මේ තුනම මේ අනුයුක්ත වේ කියන්නේ මේ උදව් වෙනවා. තුනම උදව් වෙනවා. නමුත් මේ හතරම එක සැරේට එක සිතේ එන්නේ නැහැ. බලවත් වෙන්නේ නැහැ. බලවත් වෙන්නේ එකයි. ඒකයි. කොහොම පෙන්නේ නැහැ. හොඳයි තෙරුවන් සරණයි. අපි පාඩම ඉවර කරමුනේ. අර ඒ වගේ මේ එහෙම තේරුම් නැති එකක් පොඩ්ඩක් අහන්න. මොකද මම සමහරට කියලා දෙන දේ වෙනසක් තියෙන්න පුළුවන්. ඉතින් අර එහෙම ඇහුවම මේ කාටවත් අහගන්නත් පුළුවන්. මටත් ඉතින් සමහරලාට මේක හරියට පැහැදිලි කරේ නැති අවස්ථාවක ඒක ඉදිරි මම මේක ඇත්තටම මේක විස්තර කරේ නෑ. මම හිතුවා මේක කවුරුත් දන්නවා කියලා. ඒක නිසා මම වැඩි විස්තර කරන්න ගියේ නෑ එතන. එතකොට මේ එතන මෑණි මට ප්‍රශ්නයක් තිබුණා. එතන සමහර එක තැනක තියෙනවා මම හිතන්නේ මේ සූත්‍රයේ මොකක් හරි අර ස්වාමීන් වහන්සේ නමක් අර අධික වීරයෙන් ඒ භාවනා කරන්න ගිහිල්ලා එතනදී අර කොහොම එතනදී ප්‍රශ්නයක් වුණා කියලා එහෙම ඒකයි මම ඒ කියන්නේ මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමව යන්න ඕන. එහෙම තියෙනවා. ඊළඟට වීරියක් තියෙනවා. වීරියත් මේ සම වෙන්න ඕන. වීරිය වැඩි වුණොත් සමාධියට එන්නේ නැහැ. නමුත් මෙයා මේ සමාධිය තියෙන්නම මේ යෝගඥාන්සේ වීරිය බලවත් වෙලා. ඉතින් ඒ කියන්නේ අනිත් ඒවා නැතුව නෙවෙයි මේ යන්නේ මේ වීරිය ඒකයි තේරුම් ගන්න ඕන. මෙතන ඒ කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ සමාධිය වැඩෙනකොට ගොඩාක් සමාධි වැඩෙනකොට සිත සම වෙන්න ඕන. එක පැත්තකට බර වුණොත් සමාධි තත්ත්වෙ එන්නේ නැහැ. ඒකයි.
හරිනේ දැන් නම් අපි ශ්‍රද්ධාව වැඩි නම් මෝඩ වෙනවා ඒ වගේ තියෙනවනේ. ඔව් ඕනවට වැඩිය ශ්‍රද්ධාවයි සද්ධාව ප්‍රඥාවයි සම වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වුණොත් ඔව් එතනදි තියෙනවා ඒක. එතන තියෙනවා. එතන තියෙනවා. දැන් අපි දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙන අවස්ථාවේ උන්වහන්සේ දැඩි වීරියක් කරානේ. පස්සේ වීරිය අත්හැරලා නිදා ගන්න ගිය වෙලාවනේ රහත් බව ලැබුණේ මතකද? ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙමයි. ඔව්. ඉතින් අර ඒ වගේ මේ තියෙන එකක් එහෙම වැඩි වෙන වැඩි කර මෙතන තියෙන්නේ මේ බලවත් වෙන. මෙතන චිත්තචෛතසික ස්වභාවය. මේ හතරෙන් එකක් බලවත් වෙන ඕනම කුසල සිතකදී අපේ. අනිත් තුන අනුයුක්ත වෙනවා. අනිත් තුන අනුගාමී පරිවාර විදියට උදව් වෙනවා. එකක් බලවත් වෙනවා. අනිත් තුන පරිවාර වශයෙන් එනවා. එහෙමයි. එතකොට එහෙනම් අපි මේ ඉස්ලාම අපි මේ හැමදාම මේ කුසල දහම් හැමතිස්සෙම උනේ මේ කුසල සිත් නිසා ඇතිවන පුණ්‍ය ශක්තිය පළමුවම අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ නිදුක් නිරෝගී දීර්ඝාසි ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතුව ගියා නේද ආයෙත්. අද දවසේම කැඩලා. ඔව් මේ උතුම් ධර්මාභෝධ අපිට උදව් උපකාර කර මේ හැමදෙනාටම අද මහත්මයා ආදී හැමදෙනාටම උදව් උපකාර කර හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනා කරමු. උතුම් ධර්මාභෝධයම සිදු වේවා කියලා හිතා ඉක්මනින් ඊළඟට අපි අප හැමදෙනාටම මේ කුසල දහම් පිහිටීමෙන් අපට ඉතාමත් ඉක්මනින් ධර්මාභෝධය ලැබිලා උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්නට සියලු ශක්තියන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. මදනාතම පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පොය නේද ලබන ඉරිදාසි. පෙරවන් සරණයි. ඒක පොඩ්ඩක් මම අද මංගල මහත්තයට කිව්වා පොය නිසා නවත්තමුද කියලා ලබන සිකුරාදා. පොයට සිල් ගන්න ඇතිනේ. පොයට සිල් සමාදන් වෙනවා. එහෙමයි. පොඩ්ඩක් කතා කරලා බලන්න. මේක කරුණාකරලා දැනගන්න පුළුවන් පෙරවන් සරණයි මේ පොඩ්ඩක් ඒක සාකච්ඡා කරලා බලලා දැනුම් දෙන්න මංගල මහත්තයාට. සාමාන්‍යයෙන් පොයේ දවසේ කියන්නේ සිල් සමාදන් වෙන්න අරිනවා ඒක. තේරුන්නේ නැහැ. කියන්නේ ඒක තමයි මම කිව්වේ.